Net FM Unlimited. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. බදාදා අන්ලිමිටඩ් දේශපාලන සංවාදය. පාලිතයෝ අර්බුද කිහිපයකට මැදි වෙලා ගැටලු කිහිපයකට මැදි වෙලා ඉන්න වෙලාවක්. නමුත් හැමෝටම වෙනදා දැනුණු සංනිවේදනයන් එසේම දැනෙන සංවේදනයන් එසේම දැනෙන කාලයක්. සමහර විට වෙනදා ඔබ සාමාන්‍ය පද්ධතියේ විදුලියෙන් එහෙම නැත්නම් කරන්ට් එකට ගහලා රේඩියෝ ගහගෙන හිටියනම් අන්ලිමිටඩ් අද එහෙම ඉඩක් නැතුව ඇති. සමහර විට ආයි බැටරි දාලා අහන්න වෙලා ඇති. ඔබ වාහනේ යන ගමන් අහගෙන ඉන්නවා ඇති. මොකද සමහර ප්‍රදේශවලට ඇතැම් විට විදුලිය කැපිලා ඇති. අර්බුද කිහිපයක් පිළිබඳව කතා වෙනවා. ජනතාවව තමන්ට දැනෙන ප්‍රමාණය ගැන සාකච්ඡා වෙනවා. ආණ්ඩුව හොයන විසඳුම් කියනවා. විපක්ෂය මේ මොහොතේ සිදුවන කාරණා පිළිබඳව ඔවුන් දකින රූපය මොකක්ද කියලා පැහැදිලි කරමින් ඉන්නවා. අනාගත දේශපාලනය පිළිබඳවත් ඒ අතරේ බලාපොරොත්තු කතා වෙනවා. එවැනි කාලසීමාවක අද අපි අන්ලිමිටඩ් සංවාදයට ආරාධනා කළා ජාතික ජනබල වේගය නියෝජනය කරමින් ජාතික ජනබල වේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට. අයිබෝන් ඔබතුමා. අයිබෝන්. හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීතුමා මං හිතන්නේ රට අර්බුද කීපයක ඉන්න නිසා ලොකු ප්‍රශ්න කීපයකුත් තියෙන නිසා විපක්ෂයට දේශපාලනය ලේසි නේද? අමාරුයි. ලේසි වගේ දැනෙනවා. නෑ ලේසි වගේ තේරුණාට අමාරුයි. මොකද මේ අර්බුදය නිවැරදි ජයග්‍රහණයකින් ජනතාවට සාධාරණ වෙන විදියට රටට සාධාරණ විදියට ඉවර කරන්න ඕන. නැත්තම් මේක අමාරුයි. මොකද රට අරාජික වෙනවට අපි කවුරුත් කැමති නෑ. ඒක කරන්න වෙන්නේ ඡන්දකින්ද ඡන්දයකට පස්සේද? ඒ ඡන්දකින් කරන්නත් පුළුවන්. මහ ජනතාවට ඡන්දයක් නැතුව කරන්නත් පුළුවන්. හැබැයි වඩා ප්‍රජාතන්ත්‍රවාදී අංගර දෙන්නේ නැති ක්‍රමේ ඡන්දයක්. හැබැයි ජනතාවට දැනෙන විදිහට ජනතාවට දැන් මේ ප්‍රශ්න ටික තියෙනවානේ. එතකොට මේ ප්‍රශ්න ටිකට ආණ්ඩුව හේතු කියනවා. අර්බුදයක් මැද්දේ මේ අපි විසඳුම් හොයමින් ඉන්නේ. මේක ලේසි නෑ. මේක ලෝක අර්බුදයක් කියලා. හැබැයි විපක්ෂය කියනවා එහෙම එකක් නෙමෙයි මේ ආණ්ඩුව විහිං දාගත්තු එකක් කළමනාකරණයේ ප්‍රශ්නයක් කියලා. හැබැයි මේ ප්‍රශ්නේ ජනතාවට මේ වෙලාවේ දැනෙනවානේ. ඒකෙන් උන් පීඩාවටපත් වෙලා ඉන්නේ. හැබැයි ඡන්දයකට කලින් ජනතාවට විසඳුම් ඕනේනේ. ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව ඇත්ත කියන්නේ. ජනතාවගෙන්ද ඇත්ත දන්නේ නෑ. ආණ්ඩුව කළ යුත්තේ මේ වෙලාවේ ඇත්ත කියන එක. ඒ ඇත්ත කියන එක ආණ්ඩුවට කොච්චර අවාසි වුණත් ඊළඟ මොහොතේදී ආණ්ඩුවේ ආවුස කාලය සම්බන්ධයෙන් ආවුස කාලය කෙටි වෙනවද දිගු වෙනවද කියන එකට ඒක වැදගත් වෙනවා. දැන් ආණ්ඩුව මේ තරම් අර්බුදයට යන්න හේතු වෙන්නේ අර්බුදයක් බලපාලා තියෙනවා, රැවටීමත් බලපාලා තියෙනවා. ඒ කියන්නේ මහමැතිවරණයේ සහ ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්නු පොරොන්දු කන්ද බලන්න. ඒ ජනතාවගේ වැඩිම කේන්තිය, පීඩනේ, රැවටීමට ලක්වීමනේ. දැන් අර කිඹුලා කනෝ ඉවසන්න පුළුවන් කටු යනවනේ ඉවසන්න බෑ වගේ නෙමෙයි තියෙන්නේ නේද? දැන් මේ වැඩිම කේන්තිය පීඩනේ තියෙන්නේ කාටද? මේ ආණ්ඩුවට ඡන්දෙ දීලා වැඩිපුරම විශ්වාස කරපු ජනතාවට. අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් නැතත් 69 ලක්ෂ කියලා. ඔව්. දැන් ඉලක්කම එහෙම නැහැ. ඒත් ඒ ජනතාවට දැන් සමහර ජනතාව අපිට කියන දේ තමයි සාමාන්‍ය ජනතාව හම්බුණා මීට කලින් කවදාවත් අවංකවම මේ කියන්නේ මගේ දේශපාලන ඉතිහාසයේ මගේ දේශපාලන ජීවිතය සහ පුද්ගලික ජීවිතේවත් මෙහෙම අත්විඳලා නැහැ. මම 69 ලක්ෂෙන් එකෙක්. ඒක ආඩම්බරෙන් නෙමෙයි කියන්නේ ලැජ්ජාවෙන්. මම අද ලැජ්ජ වෙනවා. මම කනගාටු වෙනවා. මට අද දවලුත් මිනිස්සෙක් කිව්වා. මමත් ගෝඨාභය ඡන්ද දුන්න කෙනෙක්. ඒ කියලා කියන්නේ ඒ ආඩම්බරයක් නෙමෙයි. හොඳක් නෙමෙයි කියන්නේ. ඒ ගැන කලකිරීමක්, වේදනාවක්, කම්පනයක්. ඒක තම තමන්ටම සමහර ජනතාව වෛර කරගන්නවා. එක්කෙනෙක් කිව්වේ පාරේ පෙළපාලියක් යනවා නම් මේ ආණ්ඩුව පෙරලන්න කියලා මම දැන් බහැලා යනවා කියලා. අන්න එහෙම එකක් තියෙනවා. ඇයි ලෝක ආර්ථික අර්බුදයක් තියෙනවා. ලංකාවේ අර්බුදයක් තියෙනවා. මේ ක්‍රමයට යන්න බෑ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සහ ඔහුගේ පිරිවර කිව්වේ මේ සිස්ටම් චේන්ජ් එකක් නේ. ඒ කියන්නේ මේ ක්‍රමයේ යන්න බෑ කියලානේ. ඉතින් යන්න බෑ කියලා ඒගොල්ලෝ ආයේ මේ ක්‍රමෙමනේ කරගහගෙන යන්නේ. නාස්තිය දූෂණය නවත්තන්න, එක රටක එක නීතියක්, හොරකමට දඬුවම් දෙන, උගතුන්ට තැන දෙන, සාධාරණත්වය, යුක්තිය, ඒගොල්ලෝගේ පවුලේ අයට තනතුරු තාන්නමාන දෙන්නේ නැතුව සාධාරණව බෙදලා යන නිෂ්පාදනීය ආර්ථිකයක්, දැනුමේ කේන්ද්‍රයක්. මොකද්ද ගොඩක් ඒවා කිව්වනේ. බඩු මිල අඩු කරන ලැයිස්තුවක් සමහරු කියෙව්වා. නේද? ගෑස් අඩු වෙන මෙච්චරකින් ඒවා නිකන් කැට තියලා කන පුරවලා කිව්වේ. එහෙම නොකිය කලින් පාලනයේ තිබිච්ච වැරද්ද අරාජිකත්වයේ ඒ ආණ්ඩුව හොරුන් නලවපු හැටි
හවුරුන්ට දඬුවම් දීපු නැති හැටි. ඒ ටික කියලා අපි ආවන් ඒක කරනවා කියලා කියලා බලය ගන්නත් තිබුණා. එහෙම බලය ගත්තනම් අද මෙච්චර අමාරුවක් නැහැ. ඇත්ත කියන්න එපා. දැන් මෙතන ලොකුම ප්‍රශ්නේ ජනතාවට තියෙන ප්‍රශ්නේ ජනතාව විඳින වේදනාව පීඩනය පාලකින්ට දැනෙන්නේ නැද්ද කියන එක. නේ කුෂිකර්මාන්තයේදී ගොවියගේ ප්‍රශ්නේ කුෂිකර්ම ඇමතිට තේරෙනවද? ඩොලර් ප්‍රශ්නේ ව්‍යාපාරිකයට තියෙන ප්‍රශ්නේ අපනයන කරුවට තියෙන ප්‍රශ්නේ භාණ්ඩ ආනයනය කරලා රිලීස් කරගන්න බැරුව වරායේ තියෙන ප්‍රශ්නේ මුදල් ඇමතිට තේරෙනවද? බලශක්තිය ප්‍රශ්නේ වටහාගන්නද බලශක්තිය ඇමති කතා කරන්නේ? ඔබ කියන්නේ නැහැ කියලාද? දැන් ඔබට තේරෙන දේ මොකද්ද? ජනතාවට තේරෙන දේ මොකද්ද? මම කියන්නේ මට තේරෙන සාමාන්‍ය විඥාණයට සාමාන්‍ය මේ දැනීමට දැනෙන දේ තියෙනවනේ නේ. ඒක එහෙම නෙමෙයිනේ. ඒක වෙලා කියන අපිට ඩොලර් ප්‍රශ්නයක් නැහැ. අපිට සල්ලි තියෙනවා. එහෙම කියලා පාරවල් හදන්නත් වෙන් කරනවා. නේ. තව වෙලා කියන තෙල් තියෙනවා. තෙල් ප්‍රශ්නයක් නැහැ. මම දැක්ක එක ඇමතිවරයෙක් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන කියන මේ තෙල් හිගියක් කතා වෙනකොට ජනතාව බය වෙලා වැඩිපුර තෙල් පුල් ටෑන්ක් ගහගත්තම තමයි තෙල් නැති වෙන්නේ. දැන් ඇත්තට මේ පුල් ටෑන්ක් ගහගත්තම තෙල් නැති වෙලා නම් තියෙන්නේ පෙනඩෝල් නැති වෙලා තියෙන්නේ. ජනතාව ඔක්කොම පුල් ටෑන්ක් පෙනඩෝල් බීලාද? නෑ මම කියන්නේ නේ ජනතාව එතකොට උලෙඩ නැතත් ඔලිය එකක්ම නැතත් උණ නැතත් පෙනඩෝල් බීලා. ඒ කියන විදිහට එහෙමනේ. මේ ප්‍රශ්නේ ඒක නෙමෙයිනේ ඇත්තටම. ඔබ කියන්නේ හරියට තියෙන ප්‍රශ්නේ කියන්නේ නැහැ කියලා. කියන්නෙත් නැහැ. කියන ප්‍රශ්නෙට ජනතාවට වෙනුවෙන් පෙනී ඉන්නෙත් නැහැ. ජනතාවටනේ කැපකිරීම කරන්න කියන්නේ. බඩගින්න ඉඳපල්ලා, පටිතද කරගන්නilla, කරුවල ඉඳපල්ලා. ඒක ඇමති කෙනෙක්ගේ ගෙදර කරුවලේ තියනවාද? මං කියන්නේ එහෙම ඉන්න ඕනේ කියලා නෙමෙයි. ජනතාවට දැනෙන ප්‍රශ්නේ දැනෙනවා නම් අද පාර්ලිමේන්තුව යනකොට අර අධි ආරක්ෂකයෝ පිරිවරාගෙන ඉස්සරහින් පස්සෙන් ගාඩ් එක දාගෙන යන්න ඕනේ නැහැනේ. එහෙම නැත්නම් දැන් නිල නිවාස නඩත්තු කිරීම තාම ඔය කැමතිවරයෙක් නඩත්තු කරන ජනතාව වෙන් කරන වියදම් කරන මුදල රුපියලක්වත් අඩු කරලා නැහැනේ. කල්පනා කරලා බලන්න. ඒව අඩු වෙලා නැහැ. මම කියන්නේ දැන් මේ කොරෝනා ප්‍රශ්නේ නොතිබුණා නම් මේගොල්ලෝ රට සවාරිය යන එක නවත්තන්නෙත් නැහැ. දැන් උච්චනවනේ සමහර අය. නේද? එතකොට ඒවා හෙලිකොප්ටර් අරගෙන ප්ලේන් අරගෙන කරන ගනුදෙනු යන ඒවා නවත්තලා නැහැනේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඩොලර් නැත්තේ කාටද? ව්‍යාපාරිකයන්ට. සල්ලි නැත්තේ කාටද? ජනතාවට. අනිත් ප්‍රශ්නේ මේකයි. දැන් ආවේ ඇමරිකාව ගෙනලා ධන ගස්සනවා කියලානේ. විකුණපුව ගන්නවා කියලානේ. අවසාන ධන ගස්සලා තියෙන්නේ කවුද? අපේ ගොවියා. අද ගොවියා ධන ගස්සලානේ. මම දන්නවා සමහර අම්පාර පැත්තේ පොළොන්නරුව පැත්තේ සමහර තැන්වල අද ගොයන් කපන්න බෑ. ඊළඟ කන්නේ මේ කන්නේ අස්වැන්න නෙලනකොට නිලන්න අස්වැන්නක් නැහැ. ඒ අඟුටු මිටි වගේ. කේන්දේ ඇරි වෙච්ච කරල් නැහැ. වී කරල් ඇට නැහැ. බුසල් ගණන් ගෙටගෙන ආපු මිනිස්සු අද කිලෝ ගානට තමයි පළදාව නෙලන්න වෙලා තියෙන්නේ. ඇත්ත ප්‍රශ්නේනේ. එතකොට දැන් බලන්නකෝ. දැන් කරන්ට් එක නැති වුණාම අපි කියන්නේ ඩොලර් නැති නිසා කරන්ට් එක නැති වෙලා. මේක කිසිම සම්බන්ධයක් නැති කතාවක් නේ. වෙන්දනා දින වහින් නැති හින්දා කරන්ට් එක නැති වෙනවා කියලා. දැන් ඩොලර් නැති නිසා කරන්ට් එක නැති උනේ ඇයි කියලා බලන්නකෝ. මොකද වැඩිපුර මොකද ඉන්ධන ඕන කරන්ට් එක නිෂ්පාදනයේට ඩීසල් ඕන. ඔව්. ඉවක් බවක් නැතුව පාවිච්චි කරන්නේ. දැන් මෙහෙම ඩොලර් අර්බුදයක් එනවා. අපි ණය ගෙවනකොට මේ ඩොලර් සංචිතය අඩු වෙලා තියෙනවා. ඒක බිලියන 7.3 ඉඳලා 1.1ට අඩු වෙනවා කියලා දන්නේ නැහැ නේ සාමාන්‍ය ජනතාව. නේද? එතකොට දැන් ඒක දන්නේ කවුද? ප්‍රතිපත්ති සම්පාදකයෝ. ආණ්ඩුවේ ඇමතිවරු. එනේ ඒගොල්ලෝනේ මේක සැලසුම් කරන්න ඕනේ දැන්. කරමුලටම ගිහිල්ලා නහයට තුලින් ගියාට පස්සේ තීන්දුව ගන්න නැතුව. නේ දැන් වෙලා තියෙන්නේ මොකද්ද? වරායට මම දැක්කා ඊයේ නිවුස් එකක් තියෙනවා. හරිම කනගාටුයි අපේ රට ගැන. ඩොලර් මිලියන 35ක් හොයාගත්තා. ඊයේ රෑ ඒක ගෙව්වා. ඒක නිසා අද උදේ ඉඳලා අන්ලෝඩ් කරන්න පුළුවන් එක කන්ටේනරයක්. ඒ කියන්නේ එක තෙල් නැවක්. මෙට්‍රික් ටොන් 37000ක්. දවස් කීයකටද? සාමාන්‍ය මෙට්‍රික් ටොන් 5000ක් ඕන දවසකට. 1000ක් ගානේ ඕන කෙරවල පිටියට 6000යි. දවස් 5ටයි. ඒ දවස් 5ක් ගියාම ආයෙ මොකද ගන්නේ? එක්ක ඉන්දියාව පැත්තට පාත්‍රයේ උස්සන් දුවන්න ඕන නැත්නම් චීන පැත්තට පාත්‍රයේ උස්සන් දුවන්න ඕන. ඉතින් කොහොම වුණත් හඳුන්නේ හිටව මන්ත්‍රීතුමා ඕකනේ රටේ තත්ත්වය. පැහැදිලිව. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා හිටියත් ඔබතුමාලා ජනාධිපති ඒ කියන්නේ ජාතික ජනබලවේගයේ ජනාධිපතිකම කරත් සජබේ ජනාධිපතිකම කරත් මේ වෙලාවේ රටේ තත්ත්වය ඕකනේ. ඇයි එහෙම කියන්නේ? ඉතින් සල්ලි නැත්තන් නැහැනේ. නෑ සල්ලි නැත්නම් නැති උනේ කියලා හොයනෝනේ. හොයන්න එපා. අපි ජනාධිපති වුණා. නෑ මම කියන්නේ දැන් අන්න හරි. එහෙමනම් දැන් මේ මොහොතේ ජනාධිපතිකම අපි කරයි කියන්නකෝ.
මේ මොහොතේ රට පාලනය කරන්නේ අපි නම් අපි හැසිරෙන්නේ මෙහෙමද? අන්න එතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අනිත් කට්ටිය ගැන මට චරිත සහතික දෙන්න බෑ. ඒක රටේ දැන් දන්නවනේ මෙච්චර කාලයක් රට පාලනය කරලා. දැන් මම සරල උදාහරණයක් කියනවා. මම ඊයේ නිවුස් එකක් දැක්කා. පාකිස්තානයේ ඉම්රාන් ખાන් ඉල්ලීමක් කළා තියෙනවා ඉස්ලාමාබාද් වල ඒ ඉන්න රත්තරන් බඩු ව්‍යාපාරිකයන් නිසා රත්තරන් සැපයුම් කරුවන්ගේ ඔක්කොගෙම රත්තරන් කර්මාන්තීන් නැගින් මෙට්‍රික් ටන් 5000ක් ඒගොල්ලෝ ඇස්තමේන්තු කරලා තියෙනවා. රත්තරන් හිමිකරුවන් ළඟ තියෙනවා වෙනකොට. ඒක බැංකුවල තැන්පත් කරන්න. දැන් පාකිස්තානයේ මේ වෙලාවේ අත්‍යවශ්‍යම ප්‍රශ්නේ රත්තරන් නෙමෙයි. රන් මාල මුදු හදාගන්න එක නෙමෙයි මේ වෙලාවේ. ඕගොල්ලන්ට කැමති වෙලාවක අපි දෙන්නම්. හැබැයි දැන් තැන්පත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් ජනතාව ඒකට ප්‍රතිචාර දක්වනවා. ඇයි ඒ? නායකයා ආදර්ශමත්. පාලකයා ආදර්ශමත්. අපි දන්නවා පාකිස්තාන කියන්නේ මොනතරම් දූෂිත හමුදා ආණ්ඩු පෙරලෙන ආණ්ඩු පරලනනේ පාලනයත් විචතන. දැන් ඉම්රාන් ખાන්ගේ කීම අහනවනේ ජනතාව. දැන් අපේ මුදල් එමතුමා ඕක ඉල්ලුවොත් එම මේ රත්තරන් බඩු ව්‍යාපාරී ඉන්න කට්ටිය. ගෙවල් වල මුදුමාල තියාගෙන ඉන්න කට්ටිය රන් සංචිතය වැඩි කරන්න කියලා, රිසර්ව් එක වැඩි කරන්න කියලා, ගෝල්ඩ් රිසර්ව් එක වැඩි කරන්න කියලා බැංකුවට බාර දෙයිද? බාර දෙන්නේ නැහැ. රත්තරන් බාර දෙනවා තියා මහත්තයෝ. සල්ලි අච්චු ගහලා ව්‍යාපාරිකයෝ පස්සේ ගෙනියන මේ දවස්වල. මහා බැංකුව වලින්. ව්‍යාපාරිකයන්ගෙන් දන්න කියන එකෙන් අහනවා සල්ලි ටිකක් ඕනද? ඔව් සල්ලිනේ මේගොල්ලෝ හිතන් ඉන්නේ බාණ්ඩ කියලා. සල්ලි අච්චු ගහලා ආර්ථිකයට දැම්මම මේගොල්ලෝ හිතන ආර්ථිකය දුවනවා කියලා. හැබැයි ව්‍යාපාරිකයෝ දුවන සල්ලි දකින්නකොට අනේ මහත්තයෝ එපා කියලා. පස්සේ බලමු කියනවා. මම මේ සත්‍ය කතාව කියන්නේ. දැන් ඔන්න හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා දැන් ඕකනේ තත්ත්වය. දැන් ප්‍රශ්න කීපයක් තියෙනවා. මම දැක්ක දැන් මේ දවස්වල සමාජ මාධ්‍ය හොමාරු වෙනවා. කරන්ට් එක නැති ඉඳ ජෙනරේටරයක් ගත්තා ස්ටාර්ට් කරගන්න දෙයක් නැහැ තෙල් නැහැ. තව කෙනෙක් ඔය දැන් මොහොතකට කලින් ලකයි සිකයි ලකා දාලා තියෙනවා මේ කරන්ට් එක කපන එක ගැන වීඩියෝ එකක් කරා එඩිට් කරගන්න කරන්ට් නැහැ කියලා. මිනිස්සු විවිධ දේවල් මේ තමන්ගේ ඇතුලේ ප්‍රකාශනයන් එන්නේ එහෙමයිනේ. ඔව්. හැබැයි ඒක මේ රස විඳින්න පුළුවන් දේවල්ම නෙමෙයි. අපි රස විඳට. ඔව්. ඒතර අරබුදයක් ප්‍රශ්නයක්. දැන් ව්‍යාපාරයක් කරන කෙනෙක්, කර්මාන්තයක් කරන කෙනෙක්, නිෂ්පාදනයක් කරන කෙනෙක් තමන්ගේ මැෂින් එක නැවතුනොත් කරගන්න දෙයක් නැහැ. එතනින් ගන්න නිෂ්පාදනය නැහැ. හැබැයි ඔය අරබුද ටිකට ඉතා ඉක්මනින් විසඳුම් දුන්නොත් තෙල් ටික ගොඩ බාගෙන විදුලිය දීලා ගෑස් ටික හදාගෙන ඒ අර මූලික ප්‍රශ්න කීපයට උත්තර දුන්නොත් ආයිමත් ප්‍රශ්නයක් නැහැ. වැඩේ සාමාන්‍ය වෙනවා. අනේ ෂෝක් දෙන්න පුළුවන් දෙනවනේ. ඒ ක්‍රමයේ එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දෙන්න පුළුවන් ඒවත් තියෙන බැරි ඒවත් තියෙනවා. දැන් මේ අපේ මේ සමාජය ගත කරමින් ඉන්නේ අන්න හරි. මේ ක්‍රමයට තවදුරටත් ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ දැන්. දැන් ඔයා කියන එක ඇත්ත. එක කාලයක් තිබුණා නේද? අර්බුදයේ චක්‍ර කියලා මේක එන්නේ. අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා අර්බුද චක්‍ර. 1929 ආවා, 1933 ආවා, 1938 විතර ආවා. 60 ගණන් වල ආවා. දැන් මෙහෙම එන්නේ අවුරුදු 10න් 10ට ආපු අර්බුද ලෝකෙ තියෙන්නේ. හැබැයි 2008න් පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික අර්බුදෙන් පස්සේ අද ලෝකේ එහෙම කාලෙන් කාලෙන අර්බුද නෙමෙයි තියෙන්නේ. දෛනික අර්බුද තියෙන්නේ. ඒකින්ද ඒවා උත්සාහවතන වෙන වේගය වැඩි. ඒතර ආර්ථික විද්‍යාඥයෝ, විෂයාඥයෝ, දේශපාලඥයෝ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕන දැන් කාලෙන් කාලෙට එන අර්බුද වලට නෙමෙයි. මොහොතෙන් මොහොතෙන් අර්බුද වලට. ඒක ඇත්ත තත්ත්වය. දැන් මේ ලෝකේ ආර්ථික අර්බුදෙ ධනවාදී ක්‍රමයේ තවදුරටත් ලෝකේ පාලනය කරන්න සුදුසු ක්‍රමයක් නෙමෙයි කියලා ඔහු විසින්ම ඔප්පු කරනවා මේ දැන්. මීට කලින් ඒකම නෙමෙයි. වැඩවසම් ක්‍රමයේ තිබුණා, වහල් ක්‍රමයේ තිබුණා. ඊට සාපේක්ෂව ධනවාදී ක්‍රමයේ උතා ඉහළ සමාජ ක්‍රමයක්. තාක්ෂණය ආවා, විද්‍යාව ආවා, මුද්‍රණ ශිල්පය ආවා, ගොඩාක් දේවල් නේ. යාන වාහන ආවා. ඒවනේ දැන් ලෝකේ සමාජයේ දියුණුවයි කියලා පෙන්වුවේ. ඔයාලට මතකද විවෘත ආර්ථිකය එනකොට මම මේක චුට්ටක් එහායින් ගිහලා කිව්වොත් එහෙම 78 අපි බලාපු ටෙලිනාට්ටු වල තිබ්බ මොකද්ද කියලා. දැන් අර ඔයා කියපු අර දැන් තියෙන අපේ ප්‍රබෂනේ අපේ කාටුන් වල තියෙන්නේ ඒක නම් Facebook එකේ එදා තිබුණේ මොකක්ද දන්නවද? පලිගු මැණිකේ. පට්පට් සූරසේනාවි කොහොමද? සූරසේන ගමට එනකොට මට මතකයි ශ්‍රියන්ත මෙන්ඩිස් රංගපෑවි. පට්පට් කියලා ආවේ කැසට් එක කරේ තියාගෙන. හරි තොප්පිය දාලා ලස්සන ඇඳුමක් ඇඳලා ඩෙනිමක් ගහලා එයා ගමට එන සල්ලි බෙද ඈ අර කඩේ හන්දියේ දාන් ඇද ඇද ඉන්න ගමේ කොල්ලට පෙන්නන්නේ පට්පට් ගාලා සල්ලි හොයන්න පුළුවන්. පට්පට් කිව්වේ ඒක. විවෘත ආර්ථිකේ. රට ගිහිල්ලා එන්නේ. හුෂින් මැෂින් එක ආවයි කාලේ මයිසූර් පරිප්පු ආවා. ෆ්‍රිජ් එක ආවා, ටීවී එක ආවා. ෆුඩ් බයිසිකලේ වෙනුවට මොටර් බයිසිකලේ ආවා. ගමට. ඒතර ගමට විවෘත ආර්ථිකය ආපු විදිය. ඒ ගමට ආපු විවෘත ආර්ථිකය ඇත්තටම ගම සංවර්ධනය කරා නම් ගමේ තිබිච්ච නිෂ්පාදන ආර්ථිකය දියුණු කරා නම්
රැකියා ආර්ථිකය දියුණු කරා නම් ඒකෙන් ගමෙන් අපනයන ආදායම වැඩි කරා නම් වෙනද පොළට ගමේ නිකන් එහෙට මෙහෙට හැදිච්ච කුරුඳු ටික මුරුංගා කරල නිෂ්පාදනාර්ථිකය කොටසක් කරා නම් කුෂි කර්මාන්තයක් බවට පත් කළ ව්‍යාපාර බවට පත් කරා නම් අද අපේ රට ණය නැහැනේ. අද එතකොට බලන්න 77න් 78න් පටන් ගත්ත ණය කන්ද අද නැගලා ගිහිල්ලා තියෙනවා. පුජ්‍යලයේ නේ කෝටි ගාණක් ණය මට්ටමට ගිහිල්ලා. එතකොට ආනයන අපනයන පරතරේ දෙගුණයක් වෙලා. දුප්පත්කම 3-4 ගුණයක් වෙලා. ඇති නැති පරතරේ. මේ කාටද මේ? මහා ජනගහනයක් නෙමෙයි. 2 කෝටි 25 ලක්ෂයක පුංචි ජනගහනයකට මේ කන්න බොන්න දෙන ව්‍යාර්ථිකයක්. ඉතින් විවෘතාර්ථිකයේ සාර්ථක නැහැනේ. අවසානයේ විවෘතාර්ථිකයේ නොතිබුණ කාලේ තිබිච්ච වරායවල් ගුවන් තොටුපළවල් එහෙම නැත්නම් ගුවන් සේවය අද අර්බුදයට ගිහිල්ලා. අද විකුණන්න හොයනවා අපි. එතන ණයත් වෙලා විකුණනෝනේ. අන්න එතන ගැටලුවක් තියෙනනේ මේ ක්‍රමේ. ඉතින් ලෝකෙ මේ ක්‍රමේ නිසා දියුණු වෙච්ච රටවල් තියෙනවා. මේ ක්‍රමය හොඳයි කියලා තාමත් අගය කරන රටවල් තියෙනවා. හැබැයි ඒවත් වෙන වෙන අර්බුද තියෙනවා. ඔව්. ඉතින් දැන් ඒ අපි අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම එක්තරා විදිහකට පාලකයෝ ඒකට යොමු නොකරපු එක. ඊට පස්සේ නැත්තම් නොහැකියාවද මොකද්ද කියලා අපි ඒක ජනතාවගේ නොහැකියාවක් නෙමෙයි මේ ක්‍රමේ වැරද්ද. දැන් විවෘත ආර්ථිකය නිසා අපේ රටට බඩුවාව වගේම අපිටත් වෙළඳපොළ ඉඩ තිබුණනේ විදේශයන්ට අපනයනය කරන්න. ඒ ඉඩෙන් අපි හරි ප්‍රයෝජන අරගත්තේ නැහැ. අන්න හරි. ඒකට අවශ්‍යයි සැලැස්මක්. ඔව්. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයටත් විවෘත ආර්ථිකයටත් අවශ්‍යයි සැලැස්මක්. දැන් මෙතන කඩා වෙලා තියෙන්නේ මොකද්ද මේ? ධනවාදී කඩාගෙන වැටෙනවා. ඒ සැලැස්ම විඳවුනට පස්සේ. දැන් හැබැයි එතකොට වැඩේ තියෙන්නේ ක්‍රමේ නෙවෙයි නේද? ක්‍රමේ පාවිච්චි කරපු විදිය නේද හඳුන්නෙත් ඊට උඹ. ක්‍රමේම අර්බුදේ තමයි ක්‍රමේ පාවිච්චි කරන්න බැරි වෙන්නේ. මේගොල්ලෝ මේකට පුළුවන් වෙන්නත් ඒකෙන් දියුණුවක් ලබන්න අපිට බැරි වෙන්නත් හේතුව මොකද්ද? දියුණු වෙච්ච රටවල් වල දියුණුනේ ඒ රටවල් වල මේ ක්‍රමය පාලනය කරනකොට ඊට ගැලපෙන විධිමත් දේශපාලන විස්තරයක් හැදුනා. දේශපාලන ව්‍යුහයක් හැදුනා. ඒක ඉතින් මම කියන්නේ දැන් මේ ආර්ථික අර්බුදේ ගොඩ යන උත්තරේ මොකද්ද? ඒකනේ වැදගත් වෙන ජනතාවට. ඔව්. මේ ණය අර්බුදේ ගොඩ එන්නේ කොහොමද? ඩොලර් ප්‍රශ්න විසඳන්නේ කොහොමද? නේ? ආයෝජකයෝ ගෙන්න ගන්නේ කොහොමද? තෙල් ගේන්නේ කොහොමද හෙට? මේ දේශපාලන වෙනස් කරන්න තුම වෙනස් කරන්න බෑ. කවුරු හරි කියනවා නම් මේ දේශපාලනේ මෙහෙම තියෙද්දි මේ දූෂණ වංචා හොරකම් මේ අවිශ්වාසය වැදගත්මදී මෙහෙමම තියෙද්දි මේ ආර්ථිකය හදන්න කියලා හිතනවා නම් ඒක බොරුවක්. හෙට අපි පාලනය ගත්තත් හෙට ජාතික ජනබලවේගය මේ රට පාලනය ගත්තත් මේ ක්‍රමයෙන් මට යන්නේ ජනතාව මේ ක්‍රමෙත් එක්ක මුහුත් කරන්න බෑ. ජනතාවට මුහුත් කරන්න බෑ. ජනතාවට මුහුත් වෙන්නේ නැහැ. තව කඩා වැටෙනවා. ඔබ කියන්නේ මේ සිස්ටම් චේන්ජ් එක. සිස්ටම් එක වෙනස් කළ යුතුයි. සිස්ටම් චේන්ජ් එක කළානේ මේගොල්ලෝ. ඔව්. දැන් ඒක නෙමෙයි මේ කියන්නේ. දේශපාලනේ සුද්ධ වෙන්න ඕන. දැන් දේශපාලනයේ වගේම සිස්ටම් එකට අත තිබ්බට පස්සේ ඒ සිස්ටම් එකට හුරු වෙච්ච අය එතනින් ගැලවෙන්න බැරි වුණාට පස්සේ අපිටම ජනාධිපතිවරයා තීන්දුව ගන්නවා. කැබිනට් එක තීන්දුව ගන්නවා. පාර්ලිමේන්තුව තීන්දුව ගන්නවා. අවසානයෙන් ග්‍රාම සේවක මහත්තයා ළඟින් නම් නවතින්නේ. කුපනිස ළඟින් නම් මේක නවතින්නේ. ගමේ පහළම පරිපාලන ස්තරයෙන් නම් මේක නවතින්නේ. ලොකු ජාලයකින්නේ මේක එන්නේ. ලොකු දාමයකින් කියමු මේක එන්නේ. මේ දාමයේ කෙලවට යනකම් පුරුක් කීපයක් තියෙනවානේ. ඒ තැන් ක්‍රියාත්මක නොවෙනවා නම් මේ සිස්ටම් එක චේන්ජ් කරන්න උත්සාහ කරන්නේ මේ පුරුකේ මුල මොකද්ද? උඩම පුරුක මොකද්ද? නෑ උඩ තීරණය ගත්තත් මම දන්න ඔබ උඩ තීරණය ගත්තම වැරදින්නේ ගන්නේ. උඩ තීරණය තමයි වැරද්ද. මම සරලව කියන්නම්. කාරණා 3ක්. දැන් මේ ආණ්ඩුව ලෑස්ති නම් ජනතාව ලබනවාට වඩා දශමයක්වත් රුපියලක්වත් වරප්‍රසාද අපි ලබන්න ලෑස්ති නෑ කියලා කියන්නේ. අපිට එපා. දැන් මම මෙතනින් බහලා යනකොටත් ඔයා මෙතනින් බහලා යනකොටත් ආරක්ෂක පිරිවරාගෙන යන්න වෙන්නේ නෑනේ. ඔයා බස් එකේ හරි මෝටර් බයිසිකලේ හරි මොකක් හරි යයි මමත් ආපු වාහනේ යනවා. එතකොට ජනතාව ඔයානේ. මම දේශපාලඥයා. ඔයාට නැති වරප්‍රසාදයක් මට ඕනේ නෑ. කියලා තීරණය කරනවා නම් මට ආරක්ෂාවක් නෑ ඔයාටත් නෑ. මොකද ඔයාට ආරක්ෂාවක් නැත්නම් මටත් වැඩක් නෑනේ. ඔයාට නිල නිවාසයක් නැත්නම් මටත් ඕනේ නෑ. ඔයාට පෙන්ෂන් එක නැත්නම් මටත් ඕනේ නෑ. ඔයාගේ ළමයින්ට වරප්‍රසාද සහිතව තනතුරු නැත්නම් මටත් ඕනේ නෑ මගේ ළමයින්ටත් ඕනේ නෑ. එහෙම හිතන්න පුළුවන් නම් ජනතාවට මොකක් හිතෙයිද? අපි දුක් විඳිනවා බඩු මිල වැඩි ජීවත් වෙන මාරුයි. හැබැයි අපේ ඇමතුමාටත් ඒක දැනෙනවා. අපට වඩා දැනෙනවා. අපේ නායකයෝ අපිට වඩා අපේ ප්‍රශ්නේ තේරුම් අරන් ඉන්නවා. ඒකින්ද බඩු මිල තමයි ප්‍රශ්නේ. මේ අර්බුදේ තමයි ප්‍රශ්නේ. හැබැයි නායකයෝ එක විදියකට සැප විඳලා අපි එක විදියකට දුක් විඳිනව නෙමෙයි. ආන්න ඒ වෙනස ඇති කරගන්න ඕන. ඒතර එක දෙක තියෙනවා. තව එකක් තියෙනවා. ජනතාවට දුන්නු පොරොන්දු නීත්‍යානුකූල වෙන්න ඕන. ඊළඟට බලයට එන ඕනම ආණ්ඩුවක්
ජනතාවට දෙන පොරොන්දුවක් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලියන වාක්‍යයක් නීතිය හමුවේ ජනතාවට ප්‍රශ්න කළ හැකි අභියෝග කළ හැකි දෙයක් බවට පත් වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ දැන් කරන්න ඕන. ඒක කරන්න නැත්නම් මේක හදන්න බෑ. 3 පක්ෂ මාරු කරන മന്ത്രിවරුන්ගේ മന്ത്രി දුර අහුසි ගන්න ඕන. පක්ෂ මාරු කරන්න පුළුවන්කම තියෙන මැතිවරණ දෙකක් අවසන් වුණාට පස්සේ මැතිවරණ කාල දෙකක් අතරතුරදී පක්ෂ මාරු කරන්න බෑ. ඒතර ඔයා ඡන්දෙ දෙන්නේ ඔයා කැමති පක්ෂයට නම් මම ඡන්දෙ ගන්න මේ පක්ෂේ ඉන්න නම් ඒක ඉන්න ඕන. කොච්චර අමාරුණත් වාසියට වරප්‍රසාදයට මාරු වෙන්න බෑ. ඔන්න ඔය තුනවත් අඩුතරම ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඊළඟට පගාව දෙන මිනිහටත් පගාව ගන්න මිනිහට දෙන්නටම එක දඬුවමක් දෙන්න පුළුවන් නම් තේරෙනවද? මෙරට හදන්න පුළුවන්. මොකද මේ රටේ ජනතාවගේ ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. අපේ රටේ මං කියන්නේ ලෝකේ ප්‍රශ්න ඇති ඕන තරම්. ලෝකේ ගිනි කඳුත් තියෙන අපිට ගිනි කඳු නැහනේ. ලෝකේ යුද්ධ තියෙන අපිට යුද්ධ නැහනේ දැන්. හරි අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න කන්න බොන්න මේ සම්පත් ටික ඇති. මං කියන්නේ. විදේශ විනිමය හොයන්න ඕන නම් තව ටිකක් මහන්සි වෙන්න ඕන. ඒකට අපේ තියෙන ඔළුව හොඳටම ඇති. අපේ ඥානය දැනුම හොඳටම ඇති. අපේ ඉතිහාසය අවුරුදු 2500ක් තිස්සේ ලබාගත් අත්දැකීම් ප්‍රමාණෙන් පෝෂණය වෙච්ච සංස්කෘතියක් අපිට තියෙනවා. මම ඔබට කියන්න අනුරාධපුර රාජධානිය ශාස්ත්‍රීය වෙලා තුරිගම රජුරු ඉන්නකොට රුවන්වැලි සෑය හැදුවා කියනවනේ. ඒතර ඔයා හිතනද එතකොට කොළඹ වරාය කොහොම තියෙන්නේ නැද්ද කියලා? කොළඹ වරාය දැන් වගේ තියෙනවා නම් තෙල් ටික බා ගන්න විදියක් නැතුව නැහැ වෙලා හතර අතේ භාණ්ඩාගාරේ බංකොලොත් වෙලා නේ ඉන්දියාවෙන් චීනෙන් කන්න හොය හිටියනම් අපි අනුරාධපුරේ ශාස්ත්‍රීය වෙන්නේ නැහැ. එහෙනම් රජ්ජුරුව බලහත්කාරයෙන් මේ රුවන්වැලි සෑය දෙවුණනම් මිනිස්සු ගහලා පන්නනවා. රජ්ජුරුව පෙරලනවා. මොකද හේතුව ජනතාවට බලකින්නේ. හැබැයි කුෂිකර්මාන්තය දියුණු වෙලා ආර්ථිකය දියුණු වෙලා වාරි සංස්කෘතිය දියුණු වෙලා ජනතාව ශාස්ත්‍රීය වෙලා වරාය දියුණු වෙලා වෙනදාම දියුණු වෙලා තියෙන වෙලාවේ තමයි අර ටික හැදිලා තියෙන්නේ. ඕක අපි මේ මුළු රට හැදියම හිතන්න ඕන. ඒතර ඉතිහාසයක් අපිට එහෙම තිබ්බනම් අපි ආපස්සට යන්නේ මම කියන්නේ. ඔව්. දැන් අපි අනාගතයේ මෙච්චර තාක්ෂණික විද්‍යාව දියුණු වෙලා තියෙද්දි ඇයි අපි මෙච්චර ණය වෙලා ඉන්නේ? එකම හේතුව මං කියන්නේ නාස්ති දූෂණේ හොරකම නෙමෙයි. හැබැයි ඒක නතර කරන්න නැතුව හිතන්නවත් බෑ. දැන් හුඟක් අය අපි මේක කියනකොට කියනවා හොරකම නාස්ති දූෂණේ විතරක් නවත්තලා රටක් හදන්න පුළුවන්ද කියලා. බෑ. අපි පිළිගන්නවා. හැබැයි ඒක නතර කරන්නේ නැතුව හිතන්නවත් බෑ. මොකද එතකොට ජනතාව විශ්වාස කරන්නේ නැහැනේ. දැන් එක්තරා විදිහට අද පාර්ලිමේන්තුව බැලුවා නම් ජනතා නියෝජිතයින්ට ජනතාව වෙනුවෙන් වැඩ කරන්න තියෙන කැක්කුම කියලා කෙනෙකුට පේන්න පුළුවන්. දැන් අර පාරක් හදන එකක් සම්බන්ධයෙන් තිබුණු අර්බුදයක් පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයෙක් අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. අදහස් දැක්වීමක් කරා. ඉතින් එහෙම බැලුවට පස්සේ බලයි දේශපාලනඥයන් අතර වුණත් මේ වැඩක් කරන්නනේ මේ මහන්සි වෙන්නේ. ඒ තරම් දුක් ගැනවිලි කියන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ජනතාවටත් එහෙම අවබෝධයක් යයි. ඔව් දැන් අර ආමතුවරු මරා ගන්නවනේ පාර හදන්න ගිහිල්ලා මම දැක්කා. නේද? ඒ සම්බන්ධයෙන්ම තමයි. ඒක තමයි. ඒ වගේ ඕන තරම් තියෙනවා. ඒ කැක්කුම මොකටද? ඒ කැක්කුම බලයට සහ හොරකමට. ජනතාවට කැක්කුම තියෙනවා දෙන්නම එකතු වෙලා කියන්න ඕනේ මේ වෙලාවේ පාරවල් හදන කෙනේ කරෙන්න ඕන වැඩේ. මිනිසුන්ට කන්න නැහැ. පෙට්‍රල් ටික නැහැ. ගොවින්ට පෝර ටික නැහැ. දැන් අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයමු කියලා. මම කියන්නේ නෝකයි ආර්ථිකයේ ප්‍රමුඛතාවයයි දේශපාලඥයන්ගේ ප්‍රමුඛතාවයයි දෙකක්. දැන් මොකද්ද මේ දැන් දේශපාලඥයන්ගේ ප්‍රමුඛතාවය වෙලා තියෙන්නේ? ආණ්ඩුවේ පොත්ජන පෙරමුණේ ප්‍රමුඛතාවය නම් ඒගොල්ලොන්ගෙන් ගැලවිලා යන ගිලිහිලා යන බලය ඒක රාශී කරගන්න ඒගොල්ලොන්ට ඕන මැතිවරණ ජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ සල්ලි අච්චු ගහලා හරි කමන්නේ අර්ථ සාධක අරමුදලෙන් අරගෙන හරි කමක් නැහැ. කොහේ හරි තියෙන මිනිස්සුන්ගේ සල්ලි ටිකක් අරගෙන හරි කමන්නේ පාරවල් හදනවා. එහෙනම් ඡන්දයක් පේන්න තියනවද? ඉතින් පළාත් පාලන මැතිවරණයක් හරි මේ වෙලාවේ කොට දාගන්න එපා දැන්. නැත්නම් මේ ඉතුරු ටිකත් හැලෙනවනේ. දැන් ඒගොල්ලෝ හිතන විදිය මම කියන්නේ. ඒගොල්ලෝ හිතන විදිය දැන් පළාත් පාලන ඡන්දයක් හරි තියාගන්න ඕන. දැන් දිනේෂ් ගුණවර්ධන මහත්මයා මේක කිව්වනේ. ඇමතිවරු ප්‍රකාශයටපත් කරනෝනේ ඒක දැන් නේ. නැත්නම් අර මෙච්චර මේ රටේ ප්‍රශ්න තියෙද්දි අර අනුරාධපුරේ සල්ගාදුවේකේ රැස්වීමක් තියන්නේ මොකටද? දැන් අපි නම් රැස්වීම තියන්න පුළුවන් තියෙන ප්‍රශ්න කියන්න. ආණ්ඩුව රැස්වීම තියන්නේ මොකටද? ජනබලය පෙන්නන්න. එහෙනම් ආණ්ඩුවට ජනබලය නැහැ කියලා පේන නිසානේ. ආණ්ඩුවට බලයක් නැහැ දැන් බලය ගිලිහෙනවා කියලා ජනතාව කියන බව ආණ්ඩුව දන්නවා. අන්න ඒක නිසා. ඒකනේ රැස්වීම තියන්නේ. අපි රැස්වීම තියනවා ආණ්ඩුවට විරුද්ධව සහ තියෙන ප්‍රශ්න කියන්න විරෝධය පාන්න ඒවට නෙනේ. ආණ්ඩුව රැස්වීම තියන්නේ මොකටද? ආණ්ඩුවට පාලනය කරන්නේ. ඒගොල්ලෝ කරන්න ඕන වැඩ කරලා පෙන්නන්න දැන්. දැන් කරගන්න දෙයක් නැහැ නේ. ඒක මම කියන්නේ ඒක නිසා අපි ඇත්ත ප්‍රශ්නේ බලමු. මොකද්ද? ඩොලර් ප්‍රශ්නේ. දැන් ඩොලර් නැතුව රුපියල් කොච්චර අච්චු ගහතරන්නේ නැහැ. රුපියල් තව අච්චු ගහන්න මොකද වෙන්නේ? අර්බුදයට යනවා.
ඇයි අපි රුපියල් අච්චු ගහන්න පිටින් ගේන බඩු වලට රුපියල් වලින් වියදම් කරාට ඒ බඩු ගෙන්නන කම්පැනි වලට රුපියල් වලින් ගෙවන්න බෑනේ. චීනෙට රුපියල් වලින් ගෙවන්න බෑ. ඉන්දියාවට රුපියල් වලින් ගෙවන්න බෑ. නේ පිටි ගෙනාවත් සුදුරුණු ගෙනාවත් තුන පහ ගෙනාවත් බෙහෙත් ගෙනාවත් ගෑස් ගෙනාවත් තෙල් ගෙනාවත් අපි ඒ රුපියල් වලින් කඩෙන් ගිහිලා ගන්න දේ හරවන්න ඕන ඩොලර් වලට. එතකොට ඩොලර් කො ඔන්නෝකයි තියෙන අරුපුදේ. ඒතර ඩොලර් හොයන්න මොකද දැන් කරන්න ඕන? එකක් තියෙන ගෙවන්න තියෙන ණය පමා කරගන්න පුළුවන් ක්‍රමයක් හිතන්න ඕන. ඉතින් ඒක සාධාරණ සාකච්ඡාවක් කරලා එකඟතාවයකට එන්න ඕන. අපි ඒකට කියන ණය සමාලෝචනයක් කරන්න ඕන. මේ ගහලා තියෙන ගිවිසුම් ඇත්ත අවංක ගිවිසුම්ද? දැන් මම පුජ්‍යලිකව දන්නවා ගහපු හුඟක් ගිවිසුම් හොරට ගහපුවා කියලා. උදාහරණට හයිවේ වල ගහපුවා. මම පරීක්ෂා කරලා බලන නිසා චීනෙන් තනි අතට අරන් තියෙන්නේ. ඒකට අපි කියනවා අන්සොලිසිටඩ් කියලා. තරම් කරුවන් නැහැ. ටෙන්ඩර් කැඳවීමක් නැහැ. ඒගොල්ලෝ කියන ගානට තමයි ගන්නෙ. බ්ලොග් ගලක් ගත්තත් ඒගොල්ලෝ කියන ගානට තමයි ගන්නෙ. 100ට 300ක් ඔයා විශ්වාස ගන්න. රජයේ අපේ ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා ණය දීපු කට්ටියගේ ඇස්තමේන්තුව වැඩි. ඉතින් අපි 100ට 300ක් ගෙවන එක සාධාරණද? දැන් අපි අහන්න ඕනේ ඒගොල්ලෝගෙන් චීනෙන් කතා කරලා දැන් ඕගොල්ලෝ මෙච්චර කලින් ආණ්ඩු කමක් නැහැ. කවුරු හරි ණය අරන් තියෙන්නේ මෙහෙමයි. දැන් මේ වෙලාවේ අමාරුයි ඉන්නේ. අපිට 100ට 300ක් ඇස්තමේන්තු ගෙවන්න බෑ. කපලා දෙන්න ටිකක්. දැන් එහෙම කතාවක් නැහැ නේ කවුරුවක්වත්. දැන් කවුරුත් කරන්නේ මුදල් ඇමතුමයි අර ඇමතුමයි මේ ඇමතුමයි ඔක්කොම රට ගිහිල්ලා තව ණය ගේන එක. ඒ කියන්නේ මොකද්ද? ලෙඩා මලත් බඩ සුද්දයි. ඒ තමන්ගේ කාලේ කොහොම හරි ණය වෙලා හරි කනවා. ඔව්. ඒ නාස්තිකාර බවුල එහෙමනේ ඉන්නේ. පුතාලට කෙලුණත් කමන්නේ නැහැ. මම තීව්‍ර භාෂාවෙන් කියන්නේ. මොකද නැත්නම් තේරෙන්නේ නැහැ කියලා මිනිස්සු කියන නිසා. එහෙම කියනනේ. දැන් මේ හදන්නේ මොකද දන්නවද? මේගොල්ලෝ හොඳටම දන්නවා ඊළඟට මේගොල්ලෝ බලයට ඉන්නේ නැහැ කියලා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදනවා නම් මේගොල්ලෝට විපක්ෂයට ගිහිලා කියන්න පුළුවන් අපි මෙච්චර අමාරුකම් තියෙන කාලේ පාරම්බෝක්කු හැදුවා. අපි ඒකට සල්ලි වියදම් කරා. කොහොම මේ ආණ්ඩුවෙම කරන්නේ නැහැ නේ කියලා විවේචනය ගන්නත් ඉඩ හදාගෙන ඒ ඉදිරි කාලේදී ණය ගෙවන්නත් වගකීම අපිට පවරන තමයි මේ හදන්නේ. අපිට ඒතර ණය ගෙවන්න වෙන්නේ අපිටනේ. හරිද? ණය ගෙවන්න වෙන්නේ අපිට. හැබැයි ඒගොල්ලන්ට කියන්න පුළුවන් ආණ්ඩුවට චෝදනාවක්. අපි මෙච්චර හාල් මිල ගණන් තියෙද්දි මෙච්චර පෝර නැතුව තියෙද්දි තෙල් නැතුව තියෙද්දි ලයිට් කපලා කරන්ට් එක නැතුව තියෙද්දි අපි පාරවල් හැදුවා. දැන් ඔය ආණ්ඩුව මොකද ගන්න කියලා අහන්නත් පුළුවන් නේ. එතකොට ඒ ආණ්ඩුවට තව අවුරුදු 5කින්ද 2කින්ද 3කින්ද 1කින්ද හරි කමන්නේ. එන ආණ්ඩුවට මොකද ගන්න වෙනව? ණයක් ගෙවන්න ඕන. මේගොල්ලෝ කරපු වැඩ කරලා ජනතාව සතුටු ගන්නත් ඕන. ඒක බැරේ. ඒතර මං කියන්නේ මේ ආණ්ඩුව අවුරුදු 5න් 5ට රටක් අමාරුයි දාන වැඩක් නෙමෙයි කරන්නේ. ඒ සලස්මක් නැහැ. ආණ්ඩු මාරු වෙන ඇමති මාරු වෙන සලසුම් තියෙන්නේ. දැන් මං අහන්නේ සාධාරණ ප්‍රශ්නේ මිලියන 85000ක් කෝටි 8500ක් පාලම් බෝක්කු වලට වියදම් කරන්න වෙන් කරේ මොකටද මේ අවුරුද්දේ? ඒ කියන්නේ එහෙනම් ආණ්ඩුව එක්ක පිළිගන්නවා හදාපු පාලම් බෝක්කු ඔක්කොම වැරදි කඩලා තියෙන්නේ. ඉතින් හදලා තියෙන්නේ මේගොල්ලෝමනේ. නේ? එහෙනම් කලින් ප්‍රමිතියට අවුරුදු 50කට විතර ගැරන්ටි කරලා තියපු පාලම් අවුරුදු 25කට 30කට ගැරන්ටි කරලා හදපු බෝක්කු පාරවල් දැන් කැඩිලා. ආයිත් කියන්නේ පාලම් බෝක්කු හදනවා කියලා. මොකද එතකොට ඒ කරන්නේ අර ගමේ ඉන්න മന്ത്രിවරයාට තමන්ගේ කොට්ටාස් සංවිධායකයට සල්ලි ටිකක් බෙදලා ලක්ෂ 30ක් ඔය දැන් කියන්නේ එකෙක් ගණන් මාස 3කින් ඉවර කරන්න ඕන. දැන් රණ්ඩු වෙන්නේ ඒවටනේ. නේ රණ්ඩු වෙන්නේ ඒවට. ඔන්න ඕක වැරදි. නෑ මෙන්න රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. අමාරුකම ජනතාවත් එක්ක බෙදා ගන්න පාලකයෝ. මං කියන්නේ ඒක දැන් වෙන්න ඕන. දැන් කරන්න බෑ මේගොල්ලොන්ට. මොකද හොරකමටම පුරුදු වෙලා. මම මේක කිව්වයි කියලා පොත්ජන පෙරමුණට ඡන්දෙ දුන්නු ජනතාව තරහ වෙන්න එපා. ඒ ජනතාව අහිංසකයි. ගොවියා හිංසකයි. ගොවියා බලාපොරොත්තුනේ පෝර ටික. එක්කෙනෙක් නොමිල දෙනවා කිව්වා අනිත් එක්කෙනෙක් ඔක්කොම නොමිල දෙනවා කියලා. එක්කෙනෙක් මඩ පෝර නොමිල දෙනවා කිව්වා අනිත් එක්කෙනෙක් ගොඩ පෝරට නොමිල දෙනවා කිව්වා. ඊමනේ බලාපොරොත්තු. දැන් මොකුත් නැහැනේ. දීවරේ ආසාරණයි. අද තෙල් නැතුව දීවරේ මුදු යන්න බෑ. හෙට මාළු ගණන් යනවා. දැන් මේක තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට මාළු ගණන් යන්නේ ඇයි කියලා. මාළු මූදේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මූදේ මාළු ගොඩබිම ළඟට ආවත් අල්ලගන්න බෑ බෝට්ටුවට තෙල් නැත්නම්. ඉල්ලුම සැපයීමත් එක්ක ඒක ඉහළ යනවා. දැන් නැහනේ. හරි තෙල් මිල වැඩි වෙනකොට මාළු මිල වැඩි වෙනවා. දැන් ගමන් බිම නතර වෙනවා. ඒ ආර්ථිකය දුවන්නේ කොහොමද? ඒතර ආර්ථිකය නතර වෙනවා කියන්නේ සමහර ඒවා තියෙනවා දුවන්න මොන. අපනයන ආර්ථිකයට බාන ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යන්නේ. ඔය සාමාන්‍ය ජෙනරේටරයකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ. 1000 2000ක් වැඩ කරන තැනක 600ක් 700ක් වැඩ කරන තැනක. ඒවා ලොකු
අර 3 phase line ගහලා වෙනම හදාපු ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා ෆැක්ටරි වලටම. ඒව දුවන්නේ කොහොමද දැන්? අර්බුදේනේ. ඒතකොට මේ අර්බුදයට උත්තරයක් හොයන්න ඕනේ මීට වඩා සාධාරණ මැදිහත් වීමකින්නේ. අපිට පේන්නේ නැහැ. මම දන්නේ නැහැ ආණ්ඩුව මොනවාක් හරි සලස්මක් ඔළුවේ තියාගෙන ඉන්නවද කියලා. දැන් නම් තේරෙන්නේ අර යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ ඒගොල්ලෝ බිස්නස් කරන එක. මම උදාහරණයක් කියන්නම්. දැන් මහ බැංකුවෙත් ඩොලර් නැහැ. බැංකුව වලත් ඩොලර් නැහැ. ඇයි 203 තාම තියාගෙන ඉන්නේ? මොකද බැංකුවට ගිහිල්ලා ඩොලර් මාරු කරන්න කවුරු හරි ඉල්ලුවොත් එහෙම බැංකුවේ මැනේජර්ම කියනවා අන්න අතන කඩේ තියෙනවා 240ට 250ට කියලා. තේරුණාද? ඇයි දැන් තියන් ඉන්නේ? දැන් කළු කඩේ ඩොලර් 240ට යනවා කියලා මුළු රටම දාන්නවා. ඒතකොට දැන් කළු කඩේට ගිය මිනිස්සෙක් ඩොලර් මාරු කරන්න 203ක් බැංකුවෙන් දෙද්දි 240ට ආයි බැංකුවට ගෙන්න ගන්න කීයක් ගෙවන්න වෙයිද? දැන් ඔක තේරෙන්නේ නැද්ද ඔය ආර්ථික විද්‍යාඥයින්ට? දැන් ඔයා ඩොලර් මාරු කරන දන්නේ නැහැ කළු කඩේට ගිහලා බයයි. නේ? හොරකමක් වගේ නේක. නීත්‍යානුකූල නොවන කටයුත්තක් නේ. ඒතර දැන් ඔයාට හම්බෙන්නේ 203යි. හැබැයි 203ට ඔයා ව්‍යාපාරයකට සල්ලි අරගත්තොත් තව කෙනෙක් 240ට මාරු කරගන්න ඔය. එයාට හම්බ වෙනවා රුපියල් 37ක ලාභයක්. $1 එකකින්. හරිද? $1 එකකින් හම්බ වෙනවා. ඔයා එතනට යන පුරුදු වුණොත් බැරි වෙලා හරි. ඔයා මෙතනට ගෙන්නන්න කීයක් ගෙවන්න ඕනේ? නීත්‍යානුකූල බැංකුවට ගෙවන්න. 250ක් ගෙවන්න ඕන. ඇයි ඕක තේරෙන්නේ නැත්තේ? ඔයාලට මතකද නිවුස් වලට ඔයාලා ගැහුවා. ඔය 203ට ෆික්ස් කරපු දවසේ රෑ ආණ්ඩුව තව නිවේදනයක් ගැහුවා. හොර කළු කඩේ ඩොලර් විකුණනොත් වැඩි මුල්ලට අනිවාර්යෙන් වටලනවා කියලා. මට මතකයි 6 දෙනෙක් වැටලුවා එදා රෑ. හරි? එදා විතරයි හැබැයි. හරිද? එදා විතරයි. ඊට පස්සේ කවුද කාගේ සල්ලිද මේ මාරු කරන්නේ? මට තියෙන ප්‍රශ්නේ මහ බැංකුවේ ඩොලර් නෑලු. බැංකුවල ඩොලර් නෑලු. හැබැයි ඉතින් මාරු කරන අය ළඟ තියෙනවනේ. ඒගොල්ලොන්ගෙන් ඩොලර් ගන්නත් පුළුවන්, රුපියල් ගන්නත් පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ඩොලර් කොහෙන්ද? සාධාරණ ප්‍රශ්න. කාගේ ඩොලර් දෙය තියෙන්නේ? මං කියන්නේ අන්න ඒකයි. අර බුදේනුත් ඉහගෙන කන වහගෙන කන හාදෙෝ ඉන්නේ මේ. නේ? ඇත්ත ඒකයි. දැන් මේ ඩීල් දාන්න හදන්නේ අර බුදේට ඩීල් දාන්නේ. මං ඒ හින්දා මේක කියනවා මේක ධනවාදී විවෘත වෙළඳපොළ ආර්ථිකෙත් නෙමෙයි සමාජවාදීත් නෙමෙයි මේක තියෙන්නේ මංකොල්ලවාදී. මේක රොබරිසම්. මම දන්නේ මගේ වචනයක් මේක. රොබරිසම්. ඔව්. කැපිටලිසම් සෝෂලිසම් නෙමෙයි මේ තියෙන රොබරිසම්. ඇයි රොබරියක් දෙන්නේ? මිනිස්සු හම්බ කරගත්තොත් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් කවුරු හරි ඇවිල්ලා මංකොල්ල කනවා. මංකොල්ල කනගෙන බදු ගහනවා. බදුත් ගහනවා, දඩත් ගහනවා, ගැසටුත් ගහනවා නේද? ඩොලර් රටේ තියෙන උදුර ගන්නවා. සමහර ව්‍යාපාරික මහතුරු ඉන්න ඒගොල්ලෝ ලංකාවෙන් යන්න ඉන්නේ. මොකෝ? තමන් අපනයනය කරලා හම්බ කරපු සල්ලි තමන්ට ගන්න බෑ. තමන්ගේ දරුවෙකුටවත් පිටරට ඉගෙන ගන්නව නම් සල්ලි ටික යවන්න බෑ. නේ? දැන් ඕක තමයි අර්බුදය. ඕක කළමනාකරණය කරන්න මේ මොහොතේ පොළවේ තියෙන යථාර්ථය ඕක කළමනාකරණය කරන්න මොනවද කරන්න බර අධිවේගී මාර්ග සම්බන්ධයෙන් ඔබ කතා කරපු නිසා මේ දිනවලත් සාකච්ඡා වෙනවා ගලගෙදර රඹුක්කන අධිවේගී මාර්ගයේ ටෙන්ඩරේ දෙන්නේ කාටද ඒ සම්බන්ධයෙන් ගත්තු තීරණ මොනවද කියලා අපි ඒ පිළිබඳවත් ඔබතුමත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කෙටි විරාමයක් ලබා ගන්නවා ප්‍රවෘත්ති විරාමයේ ඉතා ඉක්මනින් නැවත හමු වෙනවා ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දීලා ඉන්නේ Net FM Unlimited. හොඳයි අපි නැවතත් Net FM Unlimited සමග ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් එක්ක අපි සාකච්ඡා කරමින් හිටියේ දැන් මේ වංචාව දූෂණය නාස්තිය පිළිබඳව කතා කරනවා මේක මං හිතන්නේ කතා කරත් සමහර තැන්වල පෞගේ යාපාලන ආණ්ඩුව සමය මේ වංචා දූෂණය කියන එක මාතෘකාවක් විදිහට ගෙනාවට ඒක ජනතාව ඉස්සරහා යථාර්ථයක් බවට පත් කරලා පෙන්වන්න හම්බුන්නේ නැහැ මේ මොකක්ද කියන කාරණේ. ඒ පිළිබඳව ජනතාවට එක පැත්තකින් සැකයක් තියෙනවා. මේ කියන්නේ බොරුද කියලා. අනෙක් පැත්තෙන් දැන් මේ අධිවේගී මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා වෙන කාරණාවේදී ගලගෙදර රඹුක්කන කිලෝමීටර 20ක දුර ප්‍රමාණය වෙනුවෙන් චීන MCC සමාගම සහ දේශීය ආයතන කීපයක් එකතු වෙලා ඉදිරිපත් කරපු ලන්සුව සම්බන්ධයෙන් එක අතකින් බැලුවට පස්සේ අඩු ලන්සුව තියාගෙන වැඩි ලන්සුවටද මේ දෙන්න යන්නේ
එක්තරා විදියකට දේශීය සමාගම් තමයි මේක කරන්න විදේශීය ලන්සු බාර ගන්න නැහැ කියලා එක පැත්තකට කියනවා. ඊට පස්සේ ආයමත් කැබිනට් පේපර් එකක් ගේනවා. ඒකත් සලකා බලනවා කියලා. මේකත් එක්ක දැඩි අවිනිශ්චිතභාවයක් ඇති වෙලා තියෙනවා. අපිත් net news තුලින් මේ පිළිබඳව දිගින් දිගටම කතා කළා. දූෂණ විරෝධී හඬ සංවිධානයේ විදියට අපි දැක්ක වසන්ත සමරසිංහ ඔබතුමාලගේ ඊට මන්ත්‍රීතුමා ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය මේ ගැන මතු කරා අපි දැක්කා. ඔබේ පැත්තෙන් බලනකොට ඔබේ කෝණයෙන් බලනකොට මොකද්ද මේ තත්ත්වය? මම මේ ගැන පුළුල්ව අධ්‍යයනය කරේ නෑ. නමුත් අධ්‍යයනය කරන්න ඕන අනිවාර්යෙන්. මම හිතනවා ඉදිරියේදී තවත් කරුණු මේ ගැන ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. මෙතන මෙහෙමයි තියෙන්නේ. දැන් අර විනිවිදභාවයේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ තියෙන විනිවිදභාවයත් එක්ක. ඒ කියන්නේ දැන් දේශීය සමාගම් කිහිපයක් එකතු වෙලා කොන්සෝඩියමයක් හදාගන්න යත් හොඳයි නේ අතරම. මොකද මේ නැත්තම් වෙන්නේ හැමදාම විදේශීය සමාගම් ගත්ත එකේ උප සමාගම් හැටියට මේගොල්ලෝ වැඩ කරලා ඒගොල්ලන්ට ලාභය අරන් දෙන්න ඕන. හොඳ ඒගොල්ලෝ තරංකාරීව ඉදිරිපත් වෙන එකේ වැරද්දක් නැහැ. හැබැයි දැන් ඉදිරිපත් වුණාට පස්සේ මූලික අවස්ථාවෙම මෙතන තියෙන පස්සේ මූලික අවස්ථාවෙම MCC කියන ආයතනය ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මොකද ඔවුන් ඉදිරිපත් කරලා තියෙන්නේ වෙනත් ආයතනයක නමින් MCCI කියලා. දැන් මම සුනිල් හඳුන්නෙත්ති කියන නමින් ඉදිරිපත් වෙලා ලියාපදිංචි වෙච්ච කෙනෙක් නම් මම හඳුන්නෙත්ති සුනිල් කියලා ඉදිරිපත් වුණත් වැරද්දක් වෙන්න පුළුවන් නේ. ඉල්ලන්න දෙන්නේ දෙන්න ඕනේ. ඒක ක්‍රමයෙන් එහෙම අවශ්‍ය පිරිවිතරයන්ට අවශ්‍ය නිර්ණයයන් ගැන එයා ඉදිරිපත් වෙලා නැහැලු. ඒක නිසා ඒගොල්ලෝ රිජෙක්ට් කරලා තියනවා කියලා කියන්නේ. එතකොට එහෙමනම් ඊළඟට ඉතුරු වෙන එක සමාගමයිනේ. ඒතර මේක මේ කඩෙන් ගිහිලා බඩුවක් ගේනවා වගේ වැඩක් නෙමෙයි. නිකන් තනි කඩෙන් ගිහිලා බඩුවක් ගේනවා වගේ වැඩක් නෙමෙයි. එක මොහොතකට. එහෙමනම් එක සමාගමකින් විතරක් මේ වැඩේ කරනවද කියන එක ඉස්සෙල්ලම තීරණයක් ගන්න ඕන. හරිද? මොකද මම පුජ්‍යලික අධ්‍යක්ෂකී මොනතරම් තියෙනවා මේ කෝප් එකේ නිරීක්ෂණය කරද්දී සමහර විට 3 දෙනෙක් තරම් කරන ඉදිරිපත් වෙනවා. පස්සේ බලනකොට 3 දෙනාම එක්කේ නැහැ. දැන් මේකේ නම් දෙන්නෙක් ඉදිරිපත් වෙලා එක්කෙනෙක් රිජෙක්ට් වෙලානේ. ඔව්. 3 දෙනාම එක්කේ නැහැ. හරි එහෙම එන වෙලාවල් තියෙන උන්තර. මොකද ඒගොල්ලෝ මේක අල්ලගෙන ඉන්නේ ක්‍රමයට. කොහොම හරි වැඩේ ගන්න යනවා. වැඩේ ගන්නවා. ඒක 3 දෙනාම එක එක්කෙනෙක් තමයි දාලා තියෙන්නේ මිල ගණන් 3කින්. කොහොමද කියනවනේ සාමාන්‍ය කරන වැඩ තියෙන වගේ ආණ්ඩු වැඩවලට මේ බිල් 3ක් දාලා එක්කෙනා සල්ලි අය කරනවා. ඔන්න වගේ වැඩ තමයි මේ ලොකු පරිමාණයෙන් ඉන්නේ. ඒක අහුණාට පස්සේ මං කියන්නේ. ඒක අඳුරගත්තට පස්සේ ආයෙ ඕනනම් තියෙන නැවත කැඳවන එක. මේක නරක වෙන එකක් නෙමෙයිනේ පිලුම් වෙන එකක් නෙමෙයිනේ පාරක් කියන්නේ. ඩොලර් මිලියන ගානක වැඩක් නැවත කැඳවන්න නැතුවම එක පාර්ශ්වයකට දෙනවා. එතන ගැටලුවක් තියෙනවා. මම කියන්නේ අනිත් ඒවා දැන් එතන දැන් ඔය අනිත් පැත්තට තර්ක කරන අය කියන්නේ ඒ මිල ගණන් කොහොමද දැක්කේ? ඒවා කොහොමද එළියට ආවේ? ඕවනේ. දැන් මේ දුන්න එක නෙමෙයිනේ ප්‍රශ්නේ. එහෙමනම් තියෙන දේ තමයි පළවෙනි ප්‍රශ්නේම තියෙන්නේ තනි පුජ්‍යලයකට විතරක් දුන්නේ කොහොමද? නේ? ඒ පළවෙනි අවස්ථාවේම ඒක දැන් මිල විවෘත කිරීම නොකරම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක තිබ්බනම් එක් අයදුම් කරුවෙක්ගේ ටෙන්ඩරයක් ඊළඟට කරන්න ඕන මොකද්ද? නැවත ටෙන්ඩර් කැඳවන එකනේ. අපි දැන් මේ තත්ත්වය MCC සමාගම ලිඛිතව දීලා තුණා මෙවැනි තත්ත්වයන් යටතේ මේ දේවල් මම කියන්නේ එහෙමනේ කරන්න ඕනකම තියෙන්නේ. එතනම තියෙන ගැටලුවක් එතකොට. දැන් මේ ගැටලුව ගැන කතා කරන්නේ නැහැ කවුරක් මට පේන හැටියට. ඒකත් එක්ක තවත් මේකේ කරුණු කාරණා තියෙන සාකච්ඡා කරගන්න. මොකද මේක කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා ආපු ආකාරය ඔතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේකයි. දැන් පාරක් හදන කැබිනට් මණ්ඩලයෙන් මොකටද? මම කියන්නේ නිකමට දැන් පාරක් හදනවා කියන්නේ ප්‍රතිපත්තිමේ තීරණය ගන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලෙන් තීරණය කරනවා මධ්‍යම අධිවේගී මාර්ගය නුවර දක්වා හදනවා කියලා නේ. ඔව්. හදන්න ඕන කවුද ඊට පස්සේ? ඒ ආයතනනේ අමාත්‍යාංශයට ආයතන වල ඉන්නේ. ඒතකොට ඒකට උත ගන්න ඕනේ අමාත්‍යාංශ ආයතන. එතකොට මෙතන තියෙන්නේ එහෙම නෙවෙයිනේ. ටෙන්ඩර් හදන්නේ කැබිනට් මණ්ඩලය. මම වෙන උදාහරණයක් කියන්න මේක තේරුම් ගන්න මේක තාම සාකච්ඡාවක් ලක් වෙන නිසා තමයි මම වැඩිපුර අධ්‍යයනය කරලා නැති නිසා මට මේකට වැඩිපුර කියන්න බෑ. දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන කියනනේ. හෙට අපෙන් ඇහුවොත් එimhe ඕගොල්ලෝ අරගෙන මොකද කරන්න කියලා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මගේ උත්තරේ මොකක්ද දන්නවද? මම දන්නේ නැහැ කියලා. ඒ මන් දේශපාලඥයෙක් විතර. මං ගුවන් සමාගම පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි. නේ. එහෙමනම් ගුවන් සමාගමන මොකද කරන්න කියලා තීරණය ගන්න ගුවන් සමාගම පිළිබඳ විශේෂඥයෝ. ගුවන් මාර්ගවල තත්ත්වය දැන් ලෝකයේ ඒ තියෙන තරංකාරීත්වය වෙනත් ගුවන් සමාගම් වල ලාභ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තත්ත්වය ඒ ඔක්කොම පස්සට ඉස්සරහට හොයලා බලලා තීරණයක් ගන්න ඕනේ. ඒකට අපි කියනවා feasibility report එකක්. ශක්්‍යතා අධ්‍යයන වාර්තාවක් හදන්න ඕනේ. වදන්න එහෙම වාර්තා 4ක් හැදුවා. මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට. අන්තිමට හේතු සීබරි කියන කම්පැනි එකෙන් හැදුව එකක්. පිටරට සමාගම් ගෙනලා ඩොලර් ලක්ෂ ගණන් ගෙවන ඒගොල්ලන්ට. උපදේශක ගාස්තු විතරයි. ඊට පස්සේ ඒ වාර්තාව හදලා ඒක පත් කරන්න කැබිනට් මණ්ඩලෙන් තීරණයක් ගන්න මෙහෙම වාර්තාවක් හදන්න ඕන කියලා.
අමාත්‍යාංශයෙන් ඊට පස්සේ වාර්තාවට අර උපදේශකයෝ කැඳවල බාර දෙනවා. ඊළඟට කරන්නේ ඒ වාර්තාව ගැන හොයන්න පත් කරන වෙන කමිටුවක්. ඒකට අපි කියනවා කැබිනට් අපොයින්ටඩ් ටෙන්ඩර් මොකද ඉවැලුවේෂන් කමිටි. කැබිනට් මණ්ඩලයෙන් පත් කළ ඇගීම් කමිටුව. ඒකේ ඉන්නේ අර වාර්තාව හදපු කට්ටිය. ඒකේ ඉන්නේ නිලධාරීන් ටික දෙනේ. පරිපාලන නිලධාරීන්. අමාත්‍යාංශ ලේකම්වරු අර එහෙම. ඒගොල්ලෝගේ වාර්තාව ගැන හොයන්න පත් කරනවා කැබිනට් අනු කමිටුවක්. ඒකින්නේ ඇමතිවරු 3 දෙනෙක්. හරි. ඉතින් ඇමතිවරු 3 දෙනාට පුළුවන් නම් වාර්තාවක් තීරණය කරගන්න. ඉතින් ඇමතිවරු 3 දෙනාම හැදුවා නම් ඉවරයිනේ. ඇයි ඒ මොකටද එතන එන්නේ? වටේ ගිහිල්ලා එන්නේ මොකටද? කොමිස් එක තීරණය ගන්න එතන. දැන් අපි අපේ පාලනයක දින උක්කාන කොහොමද දන්නවද? රජේ වගේ කියනෝනේ. රජයේ තීරණය ගන්න ඒක නිසානේ. රජයෙන් පත් කරනවා අන්න ඒ විශේෂඥයින්ගේ කමිටුව. නිල මහර පරිපාලන ක්‍රමයකට පත් කරනවා. පත් කළා එතනින් ගන්න වාර්තාව එදා මධ්‍යම රාත්‍රියේ ප්‍රවෘත්ති වල වෙන්නන්න ඕන. මෙන්න වාර්තාව, මෙන්න නීතිදේශ, මෙන්න නිගමනේ. ඒ නිගමනේ කොච්චර අමාරු වුණත් ක්‍රියාත්මක කරන්න ඕන. ඒක කරන්නනේ රජය බක්කින් බාරගත්තේ. මේ පත් කරේ කමිටුව. නේ එතකොට ඒක වාසි වෙන්න පුළුවන්. එකෙන් කියන්න පුළුවන් විකුණන්න කියලා 100%ක්. එකෙන් කියන්න පුළුවන් භාගයක් විකුණන්න කියලා. එකෙන් කියන්න පුළුවන් රජයට තියාගන්න කියලා ඕන එකක්. මොකද දේශපාලඥයින්ට කොහොමද පාරවල් හදට තීරණය ගන්න? ඔව්. ඔන්න ඔතන තමයි මේ ගැටලුව. දැන් මේ එකනේ මේ සමහර අමාත්‍යාංශවල විතරනේ රණ්ඩු තියෙන්නේ. කාන්තා කටුව අමාත්‍යාංශය තියෙන කොහොම රණ්ඩුවක්? ළමහා මහ එකේ තියනවද? වැඩිහිටියන් පිළිබඳ එකේ තියනවද? නැහැ. සල්ලි තියෙන තැන් වල සල්ලි තියෙන තැන් වල රණ්ඩුව තියෙන්නේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒවයි ලේකම්වරුත් එහෙමයි, ඇමතිවරුත් එහෙමයි. බලන්න කැබිනට් මණ්ඩලයේ ඉන්න හයිය තියෙන ඇමතිවරු. දැන් රජාට කිට්ටුවෙන් ඉන්න කට්ටිය. ඉන්නේ සද්ද දාගෙන ඉන්න කට්ටිය වැඩිපුර අමාත්‍යාංශ තියෙන්නේ මොනවාද? සල්ලි තියෙන අමාත්‍යාංශ. සංස්කෘතික අමාත්‍යාංශ සද්දයක් තියෙනවද? දේශීය ආයුර්වේද අමාත්‍යාංශ සද්දයක් තියෙනවද? බෞද්ධ කටයුතු අමාත්‍යාංශ නේ දැන් මේ දවස් සද්ද හොඳටම තියෙන්න ඕන. මොකද පන්සල් 14000ක් විතර තියෙනවා. ඉන්න 8000ක් විතර කැඩිලා තියෙන්නේ. නායක හඳුරුන්ගේ වහලත් තිබෙනවා. නේ? දැන් ආගමික කටයුතු අමාත්‍යාංශයේ එන ලොකුට සද්ද තියෙනවනේ. විහාර විහාරස්ථාන, ආගමික ස්ථාන, කතෝලික හින්දු ස්ථාන ඒවා දැන් නටබුන් වෙමින් තියෙනවනේ. නේ? අපේ හාමුදුරුවෝ වහන්සේලාට පවතින බැරුව සිවුරු හැරදා යනවා. ඒගොල්ලෝ රඳව ගන්න ඕන. දැන් රට ජාති ආගම ගැන කතා කරපු ආණ්ඩුවක් දේශප්‍රේමී බඩේ බැඳගෙන ආවේ නේ. එතකොට ඒගොල්ලෝ මේක වැඩිපුර රකින්න ඕන. දැන් හරිනම් මේ දවස්වල වැඩිපුරම සද්දේ තියෙන්න ඕන ඒ අමාත්‍යාංශي. තරඟේ තියෙන්න ඕන පන්සල් හදන්න, රිපෙයාර් කරන්න. ඒ දිනු ඒකෙන්නේ. දැන් දැන් සද්දේ තියෙන්නේ රණ්ඩුව තියෙන්නේ මහා මාර්ගේ. ඇයි පාරට තාර දැම්මම පේන්නේ නැන්නේ මොකෙකුටවත්? ගණන් හදන්න බෑනේ කාටවත් සාමාන්‍ය ජනතාවට. ඔය පිරිවිතර ඔය මොකද්ද තියෙන රේටින් රේට් වදන්නේ අර ඔෆිස් වල ඉන්න නෝන මහතුරුනේ. ගමේ ඉන්න මිනිස්සු ගොවිය දන්නේ නැනේ රේට්. මේකට හෙලිකොප්ටර්ද ගල් කොච්චරද කියුබ් කීයද කියුබ් එක වටිනාකම කීයද ඔය දන්නේ නැහැ. ඉතින් ඕක තමයි වැඩේ. ගැහිල්ලම තමයි. ඉතින් මම කියන්නේ අන්න ඕක නතර කරන්නේ නැතුව රට හදනවා කියලා කියන හිතන්නවත් බෑ. දැන් ඔය ගැහිල්ල ගැන නිතරම කතා කරනවානේ. දැන් අපි දැක්ක 2015 2019 කාලේ මගේ අම්මට්ටමකුත් කිව්වා වගේ මේ හුරු ඉන්නවා, ෆයිල් තියෙනවා, මේව හොයා ගන්නවා කියලා ආවා. ඊට පස්සේ කාලේ ඕන මේවා ගහලා තියෙන වෙනම විදියකට හොයන්න කාලේ යනවා, සාක්ෂි ගුණ කරන්න කාලේ යනවා, නඩු ගනු කරන්න කාලේ යනවා. එහෙම කියලා අන්තිමට කාලේ ගියා විතරයි වැඩේ උන්නේ නැහැ. මේ කාල සීමාවක් ඇතුළේම හොරු හොරකම් කරනවා, නාස්ති කරනවා, වංචාව දූෂණය කොට හොයාගත්තු 7-5ක්වත් නැති. ඉතින් රංජන් රාමනායක කිව්වේ ඒකනේ හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ මල්ලි කියලා. ඉතින් මං කියන්නේ ඒක තමයි. ඉතින් අපි කෝප් කමිටුවේ පුරා දැක්කේ ඒකනේ. හොරු පරිසම් කරන්න ඒක ඇතුළේ නම් ෆයිට් කරා. එළියට ආවම පස්සේ කෑ ගහනවා ආයි. දැන් විපක්ෂි නම් කෑ ගහන කට්ටිය කොච්චර හොරු පරිසම් කර කට්ටියද? අද විපක්ෂි නම් කෑ ගහන කට්ටිය එදා ඔක අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය, රනිල් නායකතුමාගේ ප්‍රතිපත්තිය, ඔය අනු කමිටුවෙන් ගත්ත තීරණේ, ඔය මොකද පාස්කිරලිංගම් කමිටුවේ තීරණේ ඔබ කියලා කොච්චර කෑ ගැව්වද? තේරෙනවද? එහෙමනේ. දැන් මේ බොක්කරත් වෙලා කෑ ගහන කට්ටිය අපි දැක්ක ඒ දවස්වල එහෙම නෑ. දැන් මේගොල්ලොත් එහෙම ඒක ආසි. ඔව්. දැන් ජාතික ජන බලවේගය බලයගත්තු වෙලාවක දැන් මේ කතා දන්නවා, සිද්ධි දන්නවා. ඒ කියන්නේ ඔබතුමාලා එහෙමනම් ඔබතුමාලාගේ ප්‍රධාන මාතෘකාවක් වෙනවද හොරු එල්ලීම? අපේ මාතෘකාවක් වෙන්නේ මෙහෙමයි. හොරුන්ට දඬුවම් දෙනවම තමයි. සහතික ලෙස අපි සහතිකය දෙනවා ජනතාවට. මොකද මේ රටේ මහ ජනතාවට නැති වෙන්න හොරකම් කරලා තිබුණොත් හොයාගන්න බැරි වෙනවා. නෑ මං කියන්නම් ඒකට උත්තරේ. හරිද? රටේ මහ ජනතාවට අපි එක සහතිකයක් දෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් තුල අනිවාර්යයෙන්ම
රටේ ජනතාවගෙන් මංකොල්ල කාපු මහජන දේපල මහජන මුදල් අනිවාර්යෙන් අපි අය කරගන්නවා. අය කරගෙන ඒව නැවත මේ මහජන සේවයට යොදවනවා. එතකොට ගොඩක් ප්‍රශ්න විසඳන්න පුළුවන්. අධ්‍යාපනයට සල්ලි නැහැ, සෞඛ්‍යයට සල්ලි නැහැ කියන ඒවා විසඳන්න පුළුවන්. බෙහෙත් නැහැ කියන එක විසඳන්න පුළුවන්. මොකද මේ ගත්ත දේවල් ටික ආයෙ ගත්තත් ලොකු දෙයක් කරන්න පුළුවන්. දැන් ගන්න බැරි ටිකක් තියෙයි ඇත්තටම. රටින් පන්නපු ටික. රටින් පන්නලා ඔය දැන් තියෙන පැන්රෝරා ගිනුම් වල අර එහෙම දාපුවා. ඉතින් එහෙමනම් අපිට ඒ ගිනුම් ගැන තියෙන තොරතුරු හොයාගෙන ඒ ඒජන්සිස් එකට ඩීල් එකක් දාන්න වෙනවා 50ට 50 හරි බේර ගන්න. කොහොමවත් හම්බෙන්නේ නැති එකනේ. උඹලා 50ක් තියාගෙන අපිට 50ක් දීපල්ලා කියලා. හරි එහෙම වෙන ගඳුනවා කියන්නේ වෙනවා ඒකට. මේව නම් ගන්නවම තමයි. ගන්න නැත්තම් වැඩක් නැහැ. අවංකව අපෙන් වැඩක් නැහැ. ඉතින් කොහොමද ගන්න කියලා ඔයා ඇහුවේ? දැන් ඒකට තමයි රටේ නීතියක් තියෙන්නේ. එක්ක පොදු සමා කාලයක් දෙන්න පුළුවන්. ඒ කාලය ඇතුළත පවරන්න පුළුවන්. නැත්තම් පවර ගන්න වෙනවා. ගත්තු නැතිව පවරන්න විදියක් නැහනේ. ගත්තු නැතිව කියන්නේ. ගත්තේ නැහැ කියලානේ කියන්නේ. ඒ කියන්නේ දැන්නේ. දැන් කිව්වා කියන එක ලේසියිනේ. මොකෝ ඒගොල්ලෝ දෙගොල්ලෝ ආරක්ෂා කරනවානේ. අර මහ බැංකුව කඩපුවා මේගොල්ලෝ ආරක්ෂා කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ ඒ જાතියේම අර්ථ සාධකේ මංකොල්ල කනේ ආරක්ෂා කරනවා. ඒකනේ මේ ප්‍රශ්නේ. දැන් මේ දෙකේ ඇතුළේ මේ එකම කට්ටිය එකම ඥාතිනේ. එකම නෑදෑයෝ මේ ඉන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ එන්නේ. අන්න ඒක නිසානේ අපි මේ කියන්නේ කොච්චර අමාරු වුණත් මේ හොරු ලං කරගන්න අපි කැමති නැත්තේ ඕකනේ. දැන් සමහරව අපිට කියනවනේ. මේ ඉක්මනට මේක පෙරලා ගන්න ඕන අපි ඡන්දෙ දුන්නා තමයි. අපි හැදුවා තමයි. අපිට දැන් අර බුලින්කු වගේ අවුරුදු 3ක් ඉවසගෙන ඉන්න බෑ. දැන් මේක පෙරලමු කියලා අහන්නේ. ඒකට අපි නම් යෝජනා කරා රැජ්ජම් මෙයජ්ජම් කියලා. ඉතින් එහෙම ගරන් මේක කරන්න පුළුවන්. විකල්පයක් හැටියට විසඳුවක් නෙමෙයි. ජාතික ජන බලවේගය එහෙම ආණ්ඩුවක් හදන්න සූදානම් වෙන වෙලාවක මේ මොහොතේ මේ පාලනයේ ඉන්න දේශපාලනඥයින් ලං කරගන්න බලාපොරොත්තුවක් නැද්ද? නෑ මේ මොහොතේ මේ පාලනයේ ඉන්න දේශපාලනඥයෝ ලං කරගන්න බලාපොරොත්තුවක් නෑ. පක්ෂ විපක්ෂ දෙකේම අපිට එහෙම විශ්වාසයක් නෑනේ. හැබැයි මේ පක්ෂ විපක්ෂ දෙකටම පක්ෂ වෙච්ච ජනතාව ඉන්නවනේ. ඒ ජනතාව අවංකයිනේ. මොකද ජනතාව කවුරක්වත් UMP ඡන්ද දීපු ජනතාව මහ බැංකුව මංකොල්ල කෑවේ නෑ. ගමේ බැංකුවක්වත් මංකොල්ල කන්න ආවේ නෑ. පොදු ජන පෙරමුණට ඡන්ද දීපු ජනතාව ඇවිල්ලා හිරේ ඉන්න ලොක්කෙක්ව නිදහස් කරන ඇවිල්ලා සභාපතිකමට වාඩි කරේ නෑ. ජනතාව ඒ වගේ කියලා නෑනේ. ජනතාව තමන්ගේ අයියා මල්ලි කෙනෙක්වත් නඩුකාරයෙකුට පාටයක් දාලා මේ ගෙනල්ලා වාඩි කරගන්නේ නෑනේ, නිදහස් කරන් එන්නේ නෑනේ. ජනතාව කරපු ලොකුම වරද තමයි ඡන්ද දීපු එක. ඉතින් ඒක තේරුම් අරන් ඉන්නේ දැන් ජනතාව. ජනතාවත් එක්ක අපි එකතු වෙනවා. අපි විවෘතව ආරාධනා කරනවා පක්ෂ ભેදයක් නෑ. මේ රට හදන්න ඕගොල්ලෝ අපිත් එක්ක එකතු වෙන්න. හැබැයි ජනතාවනේ ওই නායකයෝ හදලා තියෙන්නේ. දැන් මට එන්න මං අහන්නේ ඇයි මේ 225ම මේක හිතන්නේ? ඇයි 225ම ඉන්න ඕන කියලා හිතන්නේ? මොකෝ එයාගේ පෙකණි වල කපලා තියෙන්නේ පාර්ලිමේන්තුව යන විතරද? ඇයි ඕක ඇතුළට වෙන කට්ටිය යන්න බැරිද? මං කියන්නේ ගිහිල්ලා ආපු කෙනෙක් හිටියට මම මේ කියන්නේ. දැන් සමහරුන්ගේ නම් කිව්වන් ඒගොල්ලෝ ඉපදිලා ඉන්නෙම පාර්ලිමේන්තුවේ ඉන්න. අවුරුදු 40යි 50යි කරපු මගුලකුත් නැහැ. ගම් වලට කරලත් නැහැ මොකක්වත්. හැබැයි නම තියෙනවා. දැන් අපි අහන්නේ ජනතාවගෙන්. ඕගොල්ලෝ තාම එතනමයි. වැටිච්ච වලේමයි. නැගිටලත් නැහැ. ගේ දොර හදාගෙනත් නැහැ. රස්සාවක් ලැබිලත් නැහැ. ආදායම් මාර්ගය වැඩි වෙලත් නැහැ. ඇයි තාමත් ඉතින් අර අපේ භාෂාවෙන් කඩේ යන්නේ? ඇයි එහෙම හිතන්නේ? අපි හිතන්නකෝ අපේ දරුවෙකුට පාර්ලිමේන්තුව යන්න පුළුවන් කියලා. දැන් බලන්නකෝ දැන් දේශපාලඥයන්ගේ ළමයි කවදාකවත් වෙන වෙන රස්සාවල යොමු කරන්නේ නැහනේ. හැබැයි අපි අපේ දරුවන්ට උගන්වන්නේ කොහොමද? අම්මා තාත්තලා දුක් මහන්සි වෙලා අපි වැටිච්ච නරාවලේ වැටෙන්නේ නැතුව උඹ දොස්තර කෙනෙක් වියන්, ඉංජිනේරුවෙක් වියන්, බැරි මුණුත් ගුරුවරයෙක් හරි වියන්. නේ මේ සතර වර්ගීමේ ඊතර කරපන් කියලා උගන්වනෝනේ මහන්සි වෙලා. හැබැයි දේශපාලඥයාගේ ළමයාට මොකද කරන්නේ? ඒක දොස්තර වුණත්, ඉංජිනේරුවා වුණත්, ලෝයර් වුණත් ගෙදරලා ආයෙත් යන්නේ පාර්ලිමේන්තුවේමයි. මොකෝ ඒ අපිට බැරි අපේ ළමයින්ට එහෙම කරන්නේ. මං කියන්නේ දැන් රටේ ජනතාවත් කල්පනා කරන්න ඕන. එවුන්ට පුළුවන් නම් එවුන්ගේ ළමයින්ට උගන්වන්න නැතුව පාර්ලිමේන්තු ගේන්න. අපි අපේ දරුවන්ට උගන්වලා පාර්ලිමේන්තු ගෙනියන්න ඕන. මොකටද? මේ රට හදන්න. දැන් ඉතින් එහෙමනම් ජනතාවට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? එහෙම දැන් පෞගේ කාලේ හිඩසක් තියෙනවා. ඒ කියන්නේ සමාජ ක්‍රියාකාරිකයින්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට, වියතුන්ට පාර්ලිමේන්තුවට එන්න ඉඩක් නැහැ කියලා කිව්වා. හැබැයි දැන් එහෙම කණ්ඩායමක් මේ සංයුතියේ ඉන්නවා, ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා. අසරණව කියන්නේ ඉතින් දැන් මේ ධාරාවක් මොකක් හරි ධාරාවක් ඇතුළේ මේ කණ්ඩායම් වලටත් පාර්ලිමේන්තුව ඇතුළේ වෙන්න පුළුවන් වෙන්නේ. ඔව් ගේට්ටුවෙන් ඇතුළේ තියෙනවා. ඒ ගේට්ටුවෙන් ඇතුළේ තියෙනවා. ජනතාවගේ ඡන්දෙන් ගිහිල්ලා තියෙනවා. මම ඒ ජනතාවට අගෞරව කරන්නේ නැහැ. මොකද ජනතාවගේ පුද්ගලයන්ගෙත් එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ජනතාවගේ අපේක්ෂා ප්‍රශ්නයක් නැහැ. ඒ ජනතාව බලාපොරොත්තු වෙන මේ 225 වෙනුවට අඩුතරමේ තමන්ගේ දිස්ත්‍රික්කයෙන් තමන්ගේ පක්ෂයෙන් වෙන කන්දයක් නැහැනේ.
වෙන පක්ෂකින් යවන්න හිත හදාගන්න බැරි හින්දා එදා ජනතා විමුක්ති පෙරමුණෙන් යවන්න හිත හදාගන්න බැරි වෙච්ච නිසා පොදු ජන පෙරමුණෙන් හරි හොඳ මිනිහෙක් යවන්න ඕනේ කියලා හිතාගෙන වියත් මගින් ඇරියේ. ඔයා කියන්නේ කට්ටිය. කොහොමද වියත් මගේ අඟලක්වත් මග තියනවද? වියතක් කෙසේ වෙතක්? අද ඒගොල්ලෝගේ දැනුමට සාධාරණ කිසිලා තියනවද? මම දන්නා අපේ විශ්වවිද්‍යාවල හිටපු ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා. පව්. ඒගොල්ලෝ ඒ රස්සාව කරගෙන හිටියන් ඊට වඩා අවංකව රටට සේවයක් කරන්න පුළුවන් මිනිස්සු. අද දේශපාලනයට ගිහිල්ලා අර කුණු වලේ වැටිලා අත උස්සන හැම දෙයකම දන්නෙත් නැහැ මොකටද කියලා. ඉතින් අපිට පුජ්‍යලික හම්බුනාම සමහර අය කියනවනේ. අපිට කියන සමහර අය. මම කියන්නේ මෙතන උමනාවක් තියෙන මිනිස්සු හිටියට වැඩක් නැහැ නරක තැනක. නරක ක්‍රමයක. මොකද අද 225 දෙනෙක් හිටියයි කියලා උතන මේ රට පාලනය කරන්න කී දෙනාද බලන්නකෝ. ඒ කෙරවල පිටි ජූකෝ දනවි බලාගාරේ කිවිසුම අස්සම් කරන එක දැනගෙන ඉඳි කී දෙනාද? ඔය 225. ආණ්ඩු පක්ෂයේ හිටිය 150 ගානින් කී දෙනාද? මට කැට තියලා කියන්න පුළුවන් යුද්ධ විදුලි බල ඇමති දැනන් ඉන්නේ දෙවනි ඇමති නම් දන්නෙත් නැතුව ඇති. නියෝජ්‍ය ඇමති. තේරුණා? ඔහොම තමයි ඇත්ත කතාව. ඒ ගමේ මිනිහාගේ විශ්වාසය මොකද්ද? ඡන්දෙ දුන්නේ අපේ ඇමතුමා ගිහිල්ලා දෙයි කරටි කැඩෙන්න හොරකම් අල්ලයි දඬුවම් දෙයි අපි වෙනුවෙන් පෙනීඳි කතා කරයි කියලානේ. එහෙම නෑ. එහෙම නෑ ඇත්තටම. මම නෝකයි කියන්නේ දැන් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. ජනතාව වෙනස් වෙන්නම ඕන. මොකද ජනතාව උඳු වපුරලා තල බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. උඳු වැපුරුවොත් උඳුම තමයි. හැබැයි ඡන්දදායකයාගේ හැසිරීම මොකක්ද කියන එක දේශපාලනඥයෝ හොඳටම දන්නවා. ආණ්ඩු කරන කණ්ඩායම් දන්නවා. ඔබතුමා කියන වගේ මේ එක කණ්ඩායමක් විශ්වාස නැත්තම් කියලා ගුවන් පස්සේ ජනතාව වෙන කණ්ඩායමක් ගේනවා තමයි. එහෙම අවුරුදු 5න් 5ට මෑත කාලේ උත්සාහ කරපු අවස්ථා තියෙනවා. හැබැයි ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න ටිකට උත්තරයක් දීපු ගමන් දේශපාලඥයෝ ඒක දන්නවා. ඒක 5000 බෙදනවද, ටකරම බෙදනවද, මොකද්ද කරන්නේ? ගෑස් ටික හරියට දීලා, තෙල් ටික හරියට දීලා, කරන්ට් එක හරියට දුන්නොත් මේ දැන් අර්බුදයක් තියෙනවා. මේ අර්බුදයට විසඳුම දුන්නොත් ජනතාව ඒ විසඳුම ඒක නෙමෙයිනේ. විසඳුම ඒක නෙමෙයි. ඒක තාවකාලික. ඒක ඇවිල්ලා අර හිඟන්න. ඒක ඇවිල්ලා මේ තුවාලයක් තියෙන මිනිහෙක් තුවාලේ කහන වගේ වැඩක්. දදයක් අහනකොට තියෙන ජොලිය වගේනේ ඕක. දැන් ඕකනේ දුන්නේ. ඕක 2014 දුන්නා. මහින්ද මහත්තයලා බඩු බෙදලා කන්න දීලා ඔක්කොම කළේ පරාදයි තුමනා. ඒ දේශපාලනේ රැල්ලාම සමහරවිට ඕවගේ වළංගු වෙන්නේ නැහැ. ඒක 2020 දුන්නා නැති වෙන්නේ. දැකියා ෆෝම් දුන්නා. ඔක්කොම දුන්නානේ. ඉතින් මොකද්ද නොදුන්නේ? ඉතින් අන්තිමේ වළංගු නැහැ නේද? ඉතින් දුන්නා නම් ඒවෙන් දැන් මේ මිනිස්සුගේ බඩගින්න බේරන්න එපායි දැන්. ගොවියගේ පෝර ප්‍රශ්නේ බේරන්න එපායි. මම කියන්නේ ඒව ඇවිල්ලා දදේ වගේ තමයි කහනකොට ජොලි. හැබැයි කහලි ඉවරනකොට වණයක් වෙලා තියෙනවා. දැන් ආර්ථිකයේ අර්බුදේ මේ තියෙන තත්ත්වෙට එහෙම උත්තර හරියන්නේ නැහැ. ඕකත් දැන් කරන්න බෑ. දැන් ඕක කරොත් දැන් සල්ලි අච්චු ගහලා භාණ්ඩ නැහැ නිෂ්පාදනය. දැන් හාල් වී නිෂ්පාදනයක් නැතුව හාල් නැතුව ආර්ථිකය තුලේ සල්ලි අච්චු ගහුවා කියන්නකෝ. හාල් කිලෝයක රුපියල් 500 විතර වෙනවා. එතකොට දැන් ඕක දෙන්න වෙන්නේ දැන් ඔයා කියන වැඩ ටික කරන්න වෙන්නේ සල්ලි අච්චු ගහලානේ දැන්. උපේලා නෙමෙයිනේ. මං කියන්නේ නිෂ්පාදනයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔක දැන්. සල්ලි අච්චු ගහලා කරන්න පුළුවන්. අපි 10 පන්තියේදී තමයි ඉගෙන ගත්තේ මනෝජ් මේ භාණ්ඩ දෙකක් වමාරු කරන්න තමයි මුදල් තියෙන්නේ කියලා. නැතුව මුදල් දෙකක් වමාරු කරන්න භාණ්ඩ නෙමෙයි තියෙන්නේ. හරිද? භාණ්ඩ දෙකක් වමාරු කරන්න තමයි මුදල තියෙන්නේ. මුදල් කියන්නේ භාණ්ඩයක් නෙමෙයි. ඔක තමයි සරල තර්කය. සරල තර්කය නෙමෙයි සරල ඇත්ත. මුදල් කියන්නේ මොකද්ද? භාණ්ඩ හුවමාරුවේ අතරමැදියා. දැන් අපේ ඇමතිවරු හිතන් ඉන්නේ මහ බැංකුවේ අධිපති හිතන් ඉන්නේ භාණ්ඩ ඕනේ නැහැ මුදල් තිබ්බන් ඇති කියලා. ඇති ඡන්දේ ගන්න. ඔයා කියන එක හරි. හැබැයි ඊළඟ දවසේ කන්න දෙන්න එකකින් බෑ. එතකොට දැන් මේ රට මේ අපේ රට වෙලා තියෙන එක නේ. දැන් ඔයාට 40000ක් පඩි අරගත්තා මේ මාසේ ලබන මාසේ 60000ක් ගත්තත් වැඩක් නැහැ. ඊළඟට හිතන්නකෝ තෙල් ආවේ නැතොත් සල්ලි වලින් මොනවා කරන්න පුළුවන්ද? දැන් ගෑස් නැති කාලේ ආවා. ලොකු නෝන්ලා ගෙවල් වල කෝටි ගණන් තිබ්බට ගෑස් සිලින්ඩරයක් නැතුණා මොකද වෙන්නේ? නේ? මම කියන්නේ දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සල්ලි වලින් විතරක් හැමදේම කරන්න බෑ. හැබැයි සල්ලි නැතුව බෑ. දැන් රටේ ඕන සලස්මක් සල්ලි තියෙන ආර්ථිකයක් ඕන. හැබැයි නිෂ්පාදනයක් දුවන. වෙළඳාමක් තියෙන. කුෂිකර්මාන්තයක් තියෙන. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන සලස්මක් තියෙන. අපි මේ යෝජනා කරන්නේ ඒක. ඒක මේ දැන් ඔය කීයක් හරි හම්බ කරගන්න දේශපාලනය කරන දේශපාලඥයින් ඔය තීරණය ගන්න බෑ මහත්තයෝ. ඒකට රටේ උද්ගතුන් බුද්ධිමතුන් විද්වතුන්ගේ කාර්යභාරයක් තියෙනවා දැන්. බාසුන් නැහැ කියලා තියෙනවා. අඩු බාසුන් නැහැ මේසුන් බාසුන් නැහැ කියලා තියෙන වැඩක් දැන්.
ඒගොල්ලොන්ගේ අදහස අහන්න දැන් ඔයා ගිහිලා ගෙනලා අහන්නකෝ සල්ලි තිබ්බට ඇද්ද කියලා මිනිස්සුන්ගේ. දැන් ඒකෙන් තෘප්තියක් දෙන්නේ නැහැ මිනිස්සු. මං කියන්නේ ඔයා කියන දේ මං පිළිගන්න ගියේ ඡන්දෙට. මේ ඡන්දෙට මේ මිනිස්සුනේ බයින්ද? මුන් අපි රැවට්ටුවා වරෙල්ලකු කියලා. හැබැයි දැන් ඔයා කිය ආයිත් දුන්නොත් සමහර විතර අන්තිම වෙලාවෙත් ඔයගේ ගේමක් ගහලා රවට්ටයිද කියලා. මං හිතන්නේ. මොකද අන්තිම වෙලාව දැන් මිනිස්සු තීරණය කළ ඉවරයි. ජනතාව තීරණය කරොත් අන්තිම වෙලාව ඔක නෙමෙයි කියලා මොකද ගන්න? නේ ජනතාව සමහරවිට ওই බඩු මුට්ටුත් අරගෙන ඔයගොල්ලෝ දන්නේ මේ අර්බුදය හැදිලා තියෙන එතන නෙමෙයි කියලා. මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් ගමට ගිහිල්ලා කතා කරනකොට හේනේ පැලේ ඉන්න මිනිස්සයත් අපිට අහනවනේ ගොවි මහතුරු දැන් ඩොලර් අර්බුදේ මොකද මහත් වෙලා තියෙන්නේ කියලා. දැන් සංචිත මොකද වෙලා තියෙන්නේ කියලා අහනවා දැන්. දැන් ඉස්සර ඇහුවේ නෑ එහෙම. ඒ කියන්නේ මම සමාජ මාධ්‍ය වලට මේ වගේ නාලිකාවල වලට ඕගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා මේ හදපු සමාජයේ මොකක් හරි දැනුවත් වීමේ දෙයක් එක්ක. ඇත්ත අපි පිළිගන්න ඕන දෙයක් තියෙනවා. අපේ රටේ දේශපාලන සාක්ෂරතාවය කියන එක අඩුයි. අකුරු ලිවීමේ කියම හැකියාව වැඩි. ඒක පිළිගන්න ඉපේ අපි. ඒකෙන්ද ජනතාව මේ වගේ දේශපාලකයෝ බලයට ගේන්නේ පත් කරගන්න. හරි. නමුත් දැන් දේශපාලන සාක්ෂරතාවය මේ වැඩි වෙමින් තියෙන්නේ. වර්ධනය වෙමින් තියෙනවා. විකල්පයක් හොයමින් ඉන්න ජනතාව විසඳුමක් සහිත. ඉස්සර හේබ විකල්පයක් විතරයි. විකල්පයක් තියෙන එක පෙරලන්න තමයි දඟලන්නේ. දැනුත් එහෙම දඟලන පිරිසක් ඉන්නවා. හැබැයි විසඳුමකුත් ඕන ජනතාවට. මං කියන්නේ අපේ රටේ විසඳුම මොකද්ද? මේ රටේ තියෙන එළවලු ටික, පළතුරු ටික, මේ රටේ තියෙන දීවර කර්මාන්තي, මස් මාළු ටික මේ රටට ඇති. දැන් අපේ රට කෘෂි කර්මාන්තයෙන් තව දියුණු කරන්න බෑ ඇත්තටම. ඒක රට හදන්න පුළුවන් සලස්මක් ගේනව නම් අන්න ඒගොල්ලොන්ට ඡන්දෙ දෙන්න, බලය දෙන්න ජනතාව දැන් මං හිතන්නේ සූදානම්. එහෙමත් බැරි වුණොත් ජනතාවටයි රටටමයි සොරි තමයි. ඒ කියන්නේ දැන් ජාතික ජනබලවේගය දිනලා දින්නේ. දිනලා නැහැ. හැබැයි අපි පරාදත් නැහැ. මොකද දන්නවද හේතුව? අපි දිනුවොත් ජනතාව දිනුම්. අපි පෙරදුනොත් ජනතාව පරාදයි. ඔබ දිනුවොත් ජනතාව දිනන්නේ කොහොමද කියලා දැනගන්නත් ඕනේ. අපි ඒ පිළිබඳව කතා කරන්නත් ඉඩ තියලා කෙටි විරාමයක් ලබා ගන්නවා. සුනිල් හඳුන්නෙත්ති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දෙලින් අපි කෙටි විරාමයක් ලබාගෙන ඉතා ඉක්මනින් නැවත හමු වෙනවා. Net FM Unlimited. හොඳයි අපි නැවතත් Net FM Unlimited සමග ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දීලා ඉන්නේ. ඔව්. ජනතාව විකල්පයකට සූදානම්. මේ විකල්පයේ ජාතික ජනබලවේගය කියලා ඔබතුමාලා විශ්වාස කරනවා නම් ඔබේ වැඩපිළිවෙල මොකක්ද කියලා අපි සාකච්ඡා කරෝතින්. දැන් මේ වෙලාවේ රටට විදේශ විනිමය අවශ්‍යයි. ඩොලර් අවශ්‍යයි. එක්කෝ ප්‍රේෂණ මගින් එන්න ඕනේ නැත්නම් අපි අපනයනය කරලා ඩොලර් හොයා ගන්න ඕන. අපනයනය කරන් රට ඇතුලේ නිෂ්පාදනයක් තියෙන්න ඕන. එහෙම සාර්ථක අපනයන ආදායමක් ලබන තරම් නිෂ්පාදන රට ඇතුලේ කරලා තියෙනවද මේ වෙලාවේ සිද්ධ වෙනවද කියන එක පැත්තක්. අනෙක් පැත්තෙන් අපි කෘෂි කර්මාන්තය ගැන විශ්වාස කරනවා. රට ගොවිතැනින් ස්වයං පෝෂිත වෙන්න යනවා. කෘෂි කර්මාන්තයෙන් ස්වයං පෝෂිත වෙන්න යනවා. හැබැයි පිට රටින් අඩුවට හාල් ගෙන්නන්න පුළුවන් කමකුත් තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය කියන්නේ එක පැත්තක්, ස්වයං පෝෂිත බව කියන්නේ එක පැත්තක්. මොකක්ද අපේ අවශ්‍යතාවය කියලා අපි එක පැත්තකින් හඳුනගෙන තියනවාද? මෙහෙම අර්බුද කීපයක් ඇතුළේනේ අපි ඉන්නේ. මොකක්ද ඔබේ යෝජනාව? මෙහෙම ඇත්තටම අපේ රටේ කෘෂි කර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්න පුළුවන්. හැබැයි කෘෂි කර්මාන්තය අපේ රටේ ප්‍රධාන අපනයන ආදායම ගන්න අමාරුයි. මොකද අපේ භූමිය කෘෂි කර්මාන්තයට සූදානම් නැහැ ඒ තරමට. අපිට වගා කළ හැකි භූමිය තියෙන 11% විතර ප්‍රමාණයක්. ජනතාව ජීවත් වෙන්න ඕන, වනාන්තර තියෙන්න ඕන, පරිසරය රැකෙන්න ඕන, ජලාශ තියෙන්න ඕන. මේ ඔක්කොම ටික තිබ්බම තව වැඩි වෙන ජනගහනයක් ගැන හිතනකොට කෘෂි කර්මාන්තයේ සීමාවක් තියෙනවා. හැබැයි කෘෂි කර්මාන්තයේ අපිට අගේ දාමේ වැඩි කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ලෝකේ කුරුඳු වලින් අපි ඒකාධිකාර රටක්. අපි විතරයි කුරුඳු හදන්නේ. තව මෙක්සිකෝ දුක රටක් හදනවා කැසියා කියලා එකක්. ඒක අපේ රට වගේ කුරුඳු වගේ නෙමෙයි. හැබැයි කුරුඳු වලින් අපේ ලෝකෙට සපයන්නේ තාම 140ක් විතර. තව 160ක් අපිට තියෙන ඒ වෙළඳ පොළ අවශ්‍යතාවයට හිතුවා. හැබැයි අපේ රටේ නෑනේ කුරුඳු වගා කරන වැඩපිළිවෙලක්, අලුතෙන් වගා කරන භූමියක්, ඔය වැවෙන කොඹුරු පිටියේ වැලිගම පැත්තේ දකුණු පළාතේ ඇරෙන්න වෙන වගා කරන තැනක් හොයාගන්න එකක්. ඒ පස අනිත් තැනට ගලපන එකක්. එහෙම නෑනේ. එහෙම පරිශ්‍රණයක් නෑ. එහෙම යොමු කිරීමක් නෑ. එහෙම දිරිදීමක් නෑ. එහෙම සලස්මක් නෑ. ඊට පස්සේ කුරුඳු ආශ්‍රිත අතුරු නිෂ්පාදන අපිට හදන්න පුළුවන් නේ. දැන් කුරුඳු විතරක් හදලා රට යවන වෙනුවට බිස්කට් එකක් හදන්න පුළුවන්, ටූත් පීක් එකක් හදන්න පුළුවන්, දත් බෙහෙත් එකක් හදන්න පුළුවන්, ෂැම්පූ එකක් හදන්න පුළුවන්, කෑමක් හදන්න පුළුවන්, කුඩු හදන්න පුළුවන්, තෙල් හදන්න පුළුවන්. ඒ වයින් ඒක හදලා නිකන් ඉන්නත් ඕනේ නැහැ. ඒක ඇසුරුමක් කරන්න පුළුවන්. කුරුඳු විතරක් නෙවෙයි ලස්සනට හදන්න පුළුවන්. මොකද මිනිස්සු කනවා විතර නෙවෙයි ඇහෙනුත් කනවනේ.
නේද? එතකොට ඒක තමයි පැකේජින් ඉන්ඩස්ට්‍රියක් තියෙනවා. රැකියාව උත්පාදනය ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපේ රටේ හුඟක් කියලා තියෙනවා වැවෙනවා විතරයි වවන්නේ නැහැ. ලෝකේ මුරුංග කියන්නේ ඖෂධයක්. හැබැයි අපි වවන්නේ නැහැ වැවෙනවා. කැලේට වැවෙනවා, වැටට වැවෙනවා, එහෙම වැවෙනවා. වගාවක් කළොත් ඕක. දැන් මම දන්න මගේ මිත්‍රයෙක් කියනවා පිටරට යවනවා පහතරට එළවලු සහ පළතුරු. එයා ඉල්ලනවා මේ දවස්වල කොස්සැට, වරකා, එහෙම නැත්නම් පැෂන්, අලිගට peer, එහෙම නැත්නම් ඇඹරැල්ල, ගොටුකොළ අප්‍රමාණවතර නැහැ. මොකද ඒවා වවන්නේ නැහැ, වැවෙනවා. තැඹිලි ලංකාවේ ගෙඩි 50000 කෙඩව යන්නකෝ. පිටරට යවන්න කියලා. හොයාගන්න හරි අමාරුයි. මොකද වවන්නේ නැහැ, වැවෙනවා. ගෙදරක ගහක් දෙයක් වැවෙනවා. වගාව කර්මාන්තයක් නෙමෙයි අපේ රටේ. කුෂි කර්මාන්තය කුෂි විතරයි. කර්මාන්ත කෑල්ල හලලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ සංචාර කර්මාන්තයක් තියෙනවා. කුෂි සංචාර කර්මාන්තයක් ගන්න පුළුවන්. අපිට අද සංචාරකයෝ ලංකාවට ගෙන්නන්නේ වැඩිපුරම බීච් එකට. සෙක්ස් වලටයි බීච් එකටයි. ඇත්ත කතාව ඒකනේ. නේ? හැබැයි ලංකාවේ සංචාර කර්මාන්තය දිනු ගන්න පුළුවන් කුෂි කර්මාන්තයත් එක්ක. නේ අපේ සිංහරාජයට යනකොට මම දන්න හොඳට මේ වැලිපැන්නෙන් දාලා පළවත්ත පාරේ ගියාම දෙනියායට යනකොට එක තැනක් නැහැ වොෂ්රූම් එකක් තියෙනවා. ටොයිලට් එකක් නැහැ. සංචාරකෙකුට මගේ ඉන්න දන්නේ නැහැ. මොකෝ අපේ ක්‍රමයට සංචාරකෙකුට පුරුදු නෑනේ. හරිද? එතකොට ඒව නැහැ. දිනු කළා නැහැ අවුරුදු 73ටම. හැබැයි සිංහරාජ ගැන පම්පෝරි ගහනවා. ලෝකේ සදාහරිත වනාන්තර වලින් අංක 1ද 2ද නේ. නමුත් දිනු කළා නැහැ. ඒක දිනු වෙන්නේ නැහැ. පරිසරයත් ආරක්ෂා කරගෙන කුෂි කර්මාන්තයත් රැකගෙන අපේ විදේශ විනිමය හොයන්න පුළුවන්. මං කියන්නේ අපේ යුද්ධය අවසන් වෙනකොට ලක්ෂ 2ක් හිටියා හමුදා සිබළු. ලෝකේ ත්‍ස්ත්‍රවාදී ව්‍යාපාරයක් මර්ධනය කරපු පරාජය කරපු දියුණුම සන්නද්ධ කණ්ඩායමක් අපේ හමුදාව. එතකොට ඒයින් ලක්ෂයක් පිටරට වලට යවන්න තිබ්බනේ යුද්ධ පුරුදු කරන්න. ටෙන්ඩර් කැඳවලා ලෝකේ රටවල් වලින් ඉල්ලුවා නම් යුද්ධ කරන රටවල් වලට මේ යවන්න ඕනේ නැහැ. අපි ඇවි හයිටියට විතරයි. යුද්ධ පුහුණුවට යවන්න ඕන. අපේ ස්නයිපර්ස් කණ්ඩායම යුද විශේෂඥයෝ කියන ලෝකේ ඉන්න දියුණුම ස්නයිපර්ස් කණ්ඩායම කියලා. අපේ ඉංජිනේරු බලකායන් ලෝකේ ඉන්න හොඳම ඉංජිනේරු බලකායන්. නේද? එතකොට ඇමතිතුමාලා යුද්ධ ඉවර කළා අර ජයපැන් බීලා ඉවර වෙලා කිරිබත් කාලේ ඉවරලා හිතන්න ඕන මොකද ඊළඟට? දැන් මේ ලක්ෂයක් විතර අමතර බඳවගත්ත යුද්ධ කාලේ හමුදාවට මේගොල්ලොන්ට මොකද කරන්න තියෙන්නේ? මේගොල්ලෝ මොකද දන්නේ කරේ? අගල් කපන්න, ගඩොල් කපන්න, කුඹුරු කොටන්න, ගොම ඇහිදින්න. දැන් මේ දවස්වල මේ සියඹලා ගස්වල සියඹලා ඇහිදින්න. ඕකට තමයි ඒ අන්තිමට දැන් ඉතින් හමුදාවේ සෙබළුන්ට තේක බොන්න කාට විතරයි සීනිත් නැහැ. අද හමුදාවට නෙමෙයි රටටම විදේශ විනිමය හන් තිබුණා. ඔයා හිතන්නේ මේ ලක්ෂයක් පිටරට වලට ඇරියානම් යුද උපදේශකින් හැටියට, යුද පුහුණු කරවන්නන් හැටියට, යුද අධ්‍යක්ෂකම් හොමාරු කරගන්නන් හැටියට එක්කෙනෙක් ඩොලර් 1000 ගාන ගෙනවත් කොච්චර ප්‍රමාණයක්ද? විදේශ විනිමය. ණය බේරන්න බැරිද එහෙනම්? මම කියන්නේ අන්න ඒව හිතන්න ඕන. අපේ දැනුම අපේ විභාග තරම් ලෝකේ විභාග අමාරු විභාග නැහැ කොහෙවත්. අපේ 8 පාස් දරුවෙකුට වෙන රටක 10 12 පාස් නෙමෙයි A level O level විශ්වවිද්‍යාල ගියායත් එක්ක ඕන දෙයක් කරන්න පුළුවන්. දැනුම. මම කියන්නේ භාෂාව නෙමෙයි දැනුම ඈ. භාෂාව අඩුපාඩුකම් ඇති දැනුම. හරිද? දැනුම තියෙනවා. අන්නේ දැනුමෙන් අපිට ලෝකය ජය ගන්න පුළුවන්. මම දන්න මහාචාර්යතුමෙක් ඊපෙරද මට කතා කළා ස්කොට්ලන්තේ. එතුමා මේ දවස්වල ඒ ස්කොට්ලන්තේ විශ්වවිද්‍යාලයක පරිශන කටයුතු කරන ස්කොට්ලන්තේ ඒ ප්‍රදේශයක ගොම වලින් පුනර්ජනනීය බලශක්තිය හැටියට බලශක්තිය නිෂ්පාදනය කරනවා. එයාලා කරනවා ඒක දැන්. ගොම වලින් බලශක්තිය නිෂ්පාදනය කරනවා. ඒ ගොම ටිකත් ප්‍රයෝජනට ගන්නවා. එතුමා කිව්වා අපි ආයි ගොම ටිකත් ප්‍රයෝජනට ගන්නවා. අපේ රටේ අපි ගොම වලින් බලශක්තිය තියා පෝර ටිකත් හරියට ගන්න නැහැ. අපේ කුණු කඳු කඩා වෙලා මිනිස්සු මැරෙනවා. අපිට බලශක්තිය හදන්න බැරිද ඔකේ? ඉතින් ඒවා හිතන්න ඕන පොඩ්ඩක්. හිතලා වැඩක් හදන්න ඕන ඒකට. ඒකට තමයි අර විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශ කියලා එකක් තියෙන. ඒවයි නිලධාරීන් ඉන්නොත් එහෙම. ඒක තමයි කරන්න ඕන. ඕක තමයි කරන්න ඕන වැඩ. ඒවට ආයෝජනය ගේන්න ඕන, ණය ගන්න ඕන. කමක් නැහැ පාඩු නැහැනේ. ඒවට ණය ගත්තට පාඩු නැහැ. ඒවා පළ දෙන ණය. දැන් ඊළඟ කාරණේ අපි ණයට සාප කර ඉන්න එකේ තේරුමක් තියෙනවද? ණය නැතුව රටවල් වලට වැඩ කරන්න පුළුවන්ද? අපිට තියෙන ප්‍රශ්නේ ණය ගන්න එක නෙවෙයි, ණය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඔව් අපෙන් අහනවා ඔයගොල්ලෝගේ ණය ප්‍රතිපත්තිය මොකද්ද කියලා. සමහරු. ණය ප්‍රතිපත්තියක් නැහැ ලෝකෙ කොහෙවත්. මොකද ණය ගන්නවා කියලා ප්‍රතිපත්තියක් නැහැ. රටේ සංවර්ධන ප්‍රතිපත්තියක් තියෙන්නේ. ඒක ඇතුලේ ණය අවශ්‍යතාවයක් ආවොත් ණය ගන්නවා. අවශ්‍යතාවෙත් ණය ගන්න ඕන. දැන් අපේ රටේ වෙලා තියෙන අපි පුරුදු වෙලා තියෙන තරමට 1950 ඉඳලා ප්‍රතිපත්තියටම ණය ගන්නවා. ප්‍රතිපත්තියටම තමයි ණය ගෙවන්නේ. හරිද?
ණය ගන්න ප්‍රතිපත්ති ලෝකේ නෑ කොහෙවත්. ණය ගෙවන ප්‍රතිපත්තිත් නෑ. දැන් තියෙන්නේ මොකද්ද? ණය කළමනාකරණය කිරීම. ණයවල ඵලදායීතාවය. නේ? value for money. ඒ ගන්න මුදලට වටිනාකම හදන්නේ කොහොමද? ඉතින් මං කියන්නේ ඒක තාක්ෂණය නැත්නම් ණය ගන්න ඕන. මන්නාරම් දෝණියේ ගෑස් තියනවා. ගෑස් ටික ලංකාවට උඩට අරගෙන ගෑස් නිදිය විකුණන්නේ නැතුව ගෑස් ගන්නෙ කොහොමද? ඒකට ණයක් ගන්න ඕනද? ඒකට තාක්ෂණය ගන්න ඕනද? ඒකට ඇග්‍රීමන්ට් එකක් ගහන්න ඕන. ඒක පොලිය කිව්වට පාඩු නෑ. මොකද ගෑස් ආවොත් ගෑස් අපේනේ. මේ පුල්මුණේ කනිජ වල නිදිය තියෙනවා. දැන් ගෑස් ගන්න උත්සාහයක් තියෙනවා. ගෑස් නිදියම ගනිද්ද දන්නේ නෑනේ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ. ගෑස් ගනිද්ද ගෑස් නිදියගෙන ඔව් ගෑස් කොහොමද නිදියගෙන ඉන්නේ? ඒක තමයි. දැන් ගෑස් නිදියගෙන ඉන්නේ. ඕක කොහොම අරන් යයිද දන්නේ නෑනේ. අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. දැන් තෙල් ටැංකි ටිකට විතරක් නෙමෙයිනේ කියලා හලන්නේ. මම කියන්නේ ලංකාව ඇවිල්ලා පුදුම රටක්. ලංකාව ලෝකෙ මෙච්චර වටින්නේ මේ සිටියේ මේ තියෙන තැනයි මේ ලංකාවේ තියෙන සම්පත් ප්‍රමාණය. ඔබ දන්නවද පුල්මුණේ කංජ වැලි නිදියට කංජ වැලි ගොඩ ගහන්නේ කොහොමද කියලා? දැන් වෙන රටක ඕස්ට්‍රේලියාවේ තමයි කංජ වැලි තියෙන වැඩිම. කිලෝමීටර් 4-5ක් හරන්න ඕන. හැබැයි ලංකාව නිකන් මූදු එරලෙන් උඩට ගොඩ ගහනවා. මම මේක නරඹන අහන අයට කියන්නේ දරුවෝ කියන්න බලන්න. ඒ කියන්නේ වන්දනාව යනවා කියලා එකක් තියෙනුනේ. දැන් අපේ රටේ බුද්ධිමත් උගත් මිනිස්සු වන්දනාව යන්න ඕන අර අටමස්ථාන වගේම පුන්මුඩේ කණිජ වේල් නිදිය බලන්න. පරන්තන් කෙමිකල් එක බලන්න. එප්පාවල පොස්පේට් නිදිය බලන්න. කහට ගහ පතල බලන්න. නේ? අන්න ඒවට යන්න ඕන. ඒවට ගියාම තමයි මේ රට ගැන හැඟීමක් ඇති වෙන්නේ. පුල්මුඩේ කණිජ වේලිය නිකන් නිදි ගොඩ ගහන්නේ. ඒවා එන්නේ ඉන්දියාවේ ගංගාවල් වලින්. ඉන්දියාවේ මහා හිමාලය ඇතුළු ගංගාවල් පද්ධතියෙන් එන කණිජ වැලි තමයි මුහුදු රළවල ස්වභාවය අනුව ලංකාවේ නැගෙනහිර මුදට ගොඩ ගහන්නේ. ඉන්දියාවෙන් ආවට ඉන්දියාවට අයිති නෑ. තැම්පත් වෙන්නේ මෙහි. තැම්පත් වෙන්නේ මෙහි. හරිද? ඒක ඉරහඳ පවතින තාක්කල් එහෙම තමයි. පිහිටීමේ ප්‍රතිඵලය. මං කියන්නේ මේ පිහිටීමේ වාසිය රටේ ධනෙ බවට අපිපත් කරගන්නේ නෑනේ. අපි කරන්නේ ඒක සවලෙන් ගහලා බැකෝ එකෙන් ගහලා පටවන ඕස්ට්‍රේලියාවට. කුණු කොල්ලෙට. ඉතින් රටක් නායකයෝ මොකටද? ආණ්ඩුවක් මොකටද? දැන් ඕකට තව කවුරු හරි ගියත් බාන්නේ ඕකම තමයි. ඒ මුදලාලිගෙන් අරගෙන වෙන මුදලාලිගෙනුට දෙන්න. මං කියන්නේ ඒකට ආණ්ඩුවක් ඕනේ නැහැ. ආණ්ඩුව පාරු වෙනකොට මුදලාලි මාරු කරන්න ආණ්ඩුවක් ඕනේ නැහනේ. කහට ගහපතලේ වුණත් එහෙමයි, මින්රන් වලත් එහෙමයි. ඒකයි මම කියන්නේ. තේරුණාද? දැන් මම දන්නවා ලංකාවේට එන සංචාරකයෙක් වැලිගමට ඇවිල්ලා සිංහරාජයට ගිහිල්ලා සිංහගල බලලා එන්න සාමාන්‍ය ලක්ෂ 4ක් විතර වියදම් කරනවා. මොකද ඒක දවස් 3-4ක වැඩක්. හැබැයි සිංහගලට යනවා කියන්නේ සිංහරාජයට යන සංචාරකයෙක්ගේ හීනයක්. පරිසරහිතකාමී සංචාරකයෙකුගේ ඩ්‍රීම් එක තමයි සිංහරාජයට ගිහිල්ලා සිංහගලට යන එක. කොහේ ඒකට සලස්මක්? දෙනියායට ගියොත් ඉන්න තැනක් නැහැ. හරි? ඒක බලන්න කෙනෙක් නැහැ. දැන් රොක් ක්ලයිම්බින් කියලා තියෙනවා. ලෝකේ තියෙන හොඳ ක්‍රීඩාවක්. අපි අර ජයන්ති කියන සහෝදරිය ඒක ගියා එවරස්ට් වලටම. හැබැයි ලංකාවේ රොක් ක්ලයිම්බින් වලට යන්න පුළුවන් කොච්චර තැන් තියෙනවද? කොහේ හදලා නැහැ නේ මොකක්වත්. දැන් ඕක පටන් ගත්තොත් කවුරු හරි ඇනෙක් ගහගෙන කම්බෙච්ච අරගෙන ගිහිල්ලා තමන්ම තමයි ගලේ නගින්න ඕන. ඉතින් අපිට විනෝදයක් නැහැ. විනෝදාස්වාදයක් නැහැ. මිනිසුන්ට එහෙම සතුටක් විඳින තැනක් නැහැ. ඒවත් ජීවිතේ කොටසක්. ඒකනේ අර නිවිතිකල්ද කොහෙද ඊබර්ත සංගීත සම්දායන තියෙන රෑ 12ට වැහුවා කියලා සංගීත කණ්ඩායමේ බෑන්ඩ් එක ඔක්කොම කුඩු කරේ. ඇයි එන්ටර්ටේන් පීඩනයක් තියෙන්නේ. විනෝද පීඩනයක් අපිට තියෙන්නේ. හරිද? අපි වෙන රටවල එහෙම නැහැනේ. හවසට පාරේ සින්දුවක් කියනවා විනෝදෙන් ඉන්න මිනිස්සු ඒක එකතු වෙන තැන් තියෙනවා හදලා තියෙන. ඒක තමයි ආණ්ඩුවේ සමාජ සේවාව. අපේ රට එහෙම නැහැ. අපේ රට එහෙම තියෙන එකක් තිබ්බත් ඒකත් විකුණනවා ඒක වහනවා. නේ? ඉතින් මං කියන්නේ ඔන්න ඔය ඔක්කොම එකතු කරලා රට හදන්න ඕන. රට රීඩිසයින් කරන්න ඕන. දැන් අපි සංවර්ධනය වෙමින් පවතින රටක්නේ. ඒකට අපිට නෑ. සංවර්ධිත රටක් වෙමින් පවතින දුප්පත් දැන්ට අද දැම්මා. දැන් තිබුණු තත්ත්වෙන් පල්ලයට දාලා. හැබැයි ආයෙමත් එහෙනම් යන්න ඕන තිබුණු තත්ත්වෙට. ඒක මොනවද? අඩුම තරමේ. එතකොට මේක ඇතුලේ යටිතල පහසුකම් අවශ්‍ය වෙන්නේ ඒකනේ සාමාන්‍ය සංවර්ධිත ගමනක් යනකොට අර මානව දර්ශකවලට ප්‍රමුඛ ස්ථානයක් දෙනවට වඩා සිතීමේ ජීවත්වීමේ මානසික සුවය මානසික නිදහස ගැන හිතනවට වඩා පාසුකම් ලබා දීම ගැන හිතන්නේ. එතකොට මේ අපි ඉන්න තලයේ අපි ඉන්න තත්වයේ ප්‍රශ්නිකුත් තියෙනවා නේද? එතන පාර හදා ගන්න ඕනේ, ගොඩනැගිල්ල හදා ගන්න ඕනේ, කාපට් එක දා ගන්න ඕනේ, බස් එක පොදු ප්‍රවාහනේ
මුලින්ම ප්‍රමාණවත් බස් දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි පහසු සුව පහසු බස් එකක් දෙන්න වෙන්නේ. ඒ වගේ අර අපේ යටිතල පහසුකම් ගොඩනගා ගන්න එකට මූලික අවධානයක් යොමු කරන්න වෙලා තියෙන්නේ රට තියෙන තත්ත්වෙ හින්දානේ. මානසික දර්ශක වලට අපිට යන්න අමාරු වෙලා තියෙන්නේ ඒ හින්දා නේද? රට ඇද දාලා තියෙන තත්ත්වය අනුව. තියෙන තත්ත්වය කියන්න එපා. අපේ රට උතුම් තියෙන ඕන තත්ත්වයක් නෙමෙයි. එහෙනම් ලීක්වානියු කොහොමද කිව්වේ ලංකාව දිහා බලලා 77 සිංගප්පූරුව ලංකාව වගේ කරනවා කියලා. දැන් බංග්ලාදේශ ලංකාව වගේ නෙමෙයි තිබුණේ. මම කියන්නේ ලෝකේ රටවල් ලංකාව වගේ නෙමෙයි තිබුණේ. බංග්ලාදේශයෙන් ණය ගන්න යනවා කියලා අපි බංග්ලාදේශයේ දිහාව වැරදියට බලලා වැඩක් නැහැ. වැඩක් නැහැ. ඉහළට ගිහිල්ලා වැඩක් නැහැ. හොඳ උදාහරණේ මාලදිවයිනේ ඉන්නේ. මාලදිවයිනේ ජනතාව මේ ගාල්ලට එනෝ කරෝල වෙළඳාමට. ඒ නිසා මාලදිවයිනේ මිනිස්සු ගාල්ල පැත්තෙන් ඒ කාලේ කසාද බෙදන් ගිහිලා තියෙනවා. දැන් ගාල්ලේ මිනිස්සු ඉන්න මාලදිවයිනේ පවුල් වෙලා. අපි දන්නවනේ. එහෙම වාසකම් තියෙන එහෙම ඉන්දියා ලංකාවේ මාලදිවයිනේ තිබුණ එහෙම පරස්පරයක්. දැන් අද මොකද තියෙන්නේ? අද මාලදිවයිනේ කොතනද ඉන්නේ? අපි කොතනද ඉන්නේ? අද සංචාරක කර්මාන්තය අර පොඩි දූපත් ඔක්කොම දිනු කරලා තියෙන්නේ. ඔක්කොම දිනු කරලා තියෙන්නේ. අපේ අතේ තිබිච්ච සංචාරක කර්මාන්තය දෙගොල්ලෝ අතර ගිහිලා තියෙන්නේ. අපේ අතේ තිබිච්ච තේ කර්මාන්තය අද චීනයට ගිහිලා තියෙනවා, කෙන්යාවට ගිහිලා තියෙනවා, වියට්නාමයට ගිහිලා තියෙනවා. අපේ අතේ තිබිච්ච අනිත් හුඟක් ව්‍යාපාර ගම්මිරිස් ටිකද කෝපි ටිකද මං කියන්නේ මේවා මේ සුළුයි කියලා හිතන්න එපා. මේවා අපේ අනන්‍යතාවයන්. අපට මෝටර් බයික් හදන්න බෑ. හදන්න පුළුවන් නම් හොඳයි. අපට කාර් හදන්න බෑ තරගෙට. ජපානෙත් එක්ක කොරියාවත් එක්ක චීනෙත් එක්ක. අපට මොබයිල් ෆෝන් හදන්න බෑ චීනෙත් එක්ක. මොකද එකට එකක් අඩුවෙන් අපි හදුවොත් එimhe එකට එකක් ඊට වඩා අඩුවෙන් හදන්න පුළුවන් චීනෙට. ඒ ශ්‍රමයත් එක්ක. නේද? එතකොට අපිට පුළුවන් දී අපි හිතන්න එපා. අපි මයික්‍රොසොෆ්ට් කියන්නේ මොනවද software සමායින් software මුදුකාංග වෙළඳ පොළට ගියේ 2014. අපේ දරුවෝ අපි හොයන්නේ තාම ඩොලර් බිලියන එක විතර ආදායමක්. හැබැයි අපි ඕක සැලසුම් කළොත් ඩොලර් බිලියන 5කට ගේන්න පුළුවන් කෙටි කාලයක් ඇතුළත. මොකද කරන්න ඕනේ ඒකට? අපිට මුදුකාංගයක් හදන්න අක්කරයක් ඕනේ නැහැනේ. කුඹුරු අක්කරයක් වගේ. මුදුකාංගයක් හදන්න මේ ටැබ් එකක් අතේ තියාගෙන මේසයක් අඟල් ගානක ඉඩක් තියෙන්නේ. ඒක උගන්වන්න ඕන ළමයින්ට. විධිමත් ක්‍රමයකට. ඒකට වියදම් කරන මුදල ආයෝජනයක්. ඔයා දන්නවද කොරෝනා කාලේ ළමයි කොහොමද කම්පියුටර් ඉගෙන ගත්තේ කියලා? මොන ටීචර්ද ගෙදරට ආවේ? ඇප් දැම්ම ළමයි. දැන් මගේ දුව පුතත් WhatsApp දන්නෝ. නේ Zoom එක දන්නෝ, Team දන්නෝ, ඇප් දන්නෝ. කොහොමද ඉගෙන ගත්තේ? අද අපි ඒ ළමයින්ගෙන් අහගන්නවා. එනේ අපේ දරුවන්ගේ තියෙන වර්ධනීය තත්ත්වේ. ඒක අපි ගරු කරන්න ඕන. හැබැයි ඒක උගන්වන්නේ නැහනේ. ඒක අපේ ගුරුවරු අධ්‍යාපනය තුල උගන්වන්නේ නැහනේ. ගුරුවරයා ඉගෙන ගත්තේ නැති නිසා ගුරුවරයාට කේන්ති. ඇහුවොත් එහෙම. මම ඇත්තම මේ කියන්නේ. හැබැයි ගුරුවරුන්ගේ පුහුණුව නෑ ඒකට. එහෙනම් අධ්‍යාපන අමාත්‍යාංශ කරන්න ඕන ගුරු පුහුණුව දෙන්න ඕන හොඳට. ඒකට ප්‍රතිපාදන වෙන් කරන්න ඕන. ඒවනේ කරන්න ඕන. අද ආයෝජනයක් හෙට ප්‍රතිලාභයක්. මොකටද? පරිගණක පද්ධතියට. එපොද ඒ දැන් ඇප් එකක් හදලා ඉන්ටර්නෙට් එකට දැම්මම ඒ ඇප් එක හදලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයේද ඒකේ ජාන මෙහෙමද ඒකේ එංගලන්තයේද ප්‍රංශයේද ඒව හොයන්නේ නැහැ. ඒව හොයන්නේ නැහැ. මම දන්න දුවෙක් ඉන්නවා එයා ඩිසයිනින් කරන්නේ. එයා මේ ආයතනයක වැඩ කරන්නේ නැහැ ෆ්‍රීලාන්ස්. එයා කරන්නේ ඩිසයින් එක හදලා ඉන්ටර්නෙට් එකට දානවා. එයාට ඩොලර් වලින් පඩියනවා. එහෙම දුක දිනා ලොව දිනූ දරුවොත් ඉන්නවා. ආණ්ඩුවක් නැතුව. ඉතින් අපි කියන්නේ ආණ්ඩුවක් මොකටද එහෙනම්? ආණ්ඩුවක් ඕනේ ඒක ඩිසයින් කරන්න. ඒක සැලසුම් කරන්න, ඒක ඉදිරිපත් කරන්න. මම උදාහරණයක් කියන්නම් ඔයාලට. ලංකාවේ තියෙන වැරද්ද. ලංකාවේ නිවාස අමාත්‍යාංශයක් තියෙන ඉදිකිරීම කරන්න. නිවාස හදනෝනේ. වාරි මාර්ග අමාත්‍යාංශයක් තියෙන වැව් අමුණු හදන්නේ. ඉදිකිරීම කරන්න. පාරවල් මාර්ග අමාත්‍යාංශයක් තියෙන ඉදිකිරීම කරන්න. විදුලි බල අමාත්‍යාංශයක් තියෙන ඒත් ඉදිකිරීම කරන්න. ජල සම්පාදන අමාත්‍යාංශයක් තියෙන ඒත් ඉදිකිරීම කරන්න. නාගරික සංවර්ධන අමාත්‍යාංශයක් තියෙන ඒත් ඉදිකිරීම කරන්න. නැත්නම් මොකක්ද දන්නවද? ඉදිකිරීම අමාත්‍යාංශයක් නැහැ. තේරුණාද? එතකොට හදන්න ඕනේ මොකද්ද? ජාතික ඉදිකිරීම ප්‍රතිපත්තියක් හදන්න ඕන. ඉදිකිරීම අමාත්‍යාංශයක් හදන්න ඕන. එකයිනේ. ඉදිකිරීම අමාත්‍යාංශය තමයි නිවාස හදන්නේ. වාරි මාර්ග හදන්නේ. ජල සම්පාදනය හදන්නේ. දැන් මොකද වෙන්නේ? ෆෝටෝ බෝඩින් ඇවිල්ලා පාර කඩනවා. විදුලි බිල් මල්ලෙන් ඇවිල්ලා ආයේ ඒ පාරම කඩනවා. නේ? නිවාස අමාත්‍යාංශයෙන් ගියොත් මේ ගෙවල් ටික කල්ලි වෙලා ආයි ෆ්ලැට් එකක් ගහනවා කියලා අර ඔක්කොම කඩනවා. සරස්මක් නැහැනේ. වෙන රටවල් වලට ගියාම මම දන්නේ නැහැ මේ ඇමතිවරු යනවා ඇති අපි ජීවිත දැකපුවා තියෙනවා නගර සභාවේ ටවුන් කවුන්සිල් එකේ තියෙනවා අපේ ගෙදර ඇතුළෙන් තනම මැප් එකේ ඒක වෙනස් කරනවා නම් මට වෙනස් කරන්න අයිතිය තියෙනවා හැබැයි නගර සභාවෙන් අනුමත කරගන්න ඕන ඒක එහෙම නැතුව වෙනස් කරන්න බෑ ඒ සලස්මට අනුව තියෙන්න ඕන
ඒ සලස්ම ඒගොල්ලෝ හදන්නේ අවුරුදු 5කට 10කට 20කට 30කට එහාට හිටලා. ඒක යටිතල පහසුකම් පාරේ ඇතුලෙන් දාන ඒවා වතුර බට විදුලි බට ටෙලිෆෝන් බට ඔක්කොම ඒවට අනුව හදලා තියෙනවා නේ එහෙමනේ දිනුන වෙන රටවල් දැන් ලංකාවේ ඇමති මාරු වෙනකොට අර බටෙත් මාරු කරනවා සලස්ම මාරු කරනවා ව්‍යාපෘතිය මාරු කරනවා ඇමතිවරු හදන්නේ හිත හතුරු කරන ක්‍රමයට ඔකේ ක්‍රමය ඉතින් අපි කියන්නේ එමනේ 25 නම් 25 අමාත්‍යාංශ ඒවා ආයි හොල්ලන්න හොඳ නැහැ ඒක කොන්ස්ටිටියුෂන් එකේ තියෙන්නේ ව්‍යවස්ථාවේ තියෙන්නේ මං කියන්නේ ඒකයි අර මං කිය ප්‍රතිපත්තිය නීතියක් වෙන්න ඕන කියන්නේ ඔන්න ඕකට ටික කාලයක් ගියාම නීතිය සංස්කෘතියක් වෙනවා නීතිය සංස්කෘතියක් වුණාම මිනිස්සු රෙස්පෙක්ට් දැන් පිට රටවල වල ගියාම දියුණුවයි කියන රටවල තියෙන ඔය සංස්කෘතියනේ අපේ වැරද්ද තමයි සංස්කෘතිය වෙන්නේ අපේ වැරද්ද තමයි සංස්කෘතිය වෙන්නේ අන්න හරියට හරි අපේ වැරද්ද සංස්කෘතිය බවට පත් කරගන්නවා දියුණු දේ අයින් කරලා දානවා පිට රටකින්වත් යන්නේ නැහැ පිට රටින් ගිහලා ගන්නෙත් වැරදි ටික ඕකනේ ඇත්ත කතන්දරේ. ඉතින් රට හැදෙන්නේ නැහැ කියන්නේ ඕකයි. රට හැදෙනව නම් පාරවල් විතරක් හැදිලා මදි. ඔළුවත් හැදෙන්න ඕන. ඔළුව හදන්න ඕන. ඒක අධ්‍යාපනයේ වැඩක්. කලාව සාහිත්‍යයකට ඕනමයි. විඥානනය කිරීම. ඉතින් මම කියන්නේ දේශපාලකයාට විඥානයක් නැත්තම් දේශපාලකයෙක් වෙන පාලකින්ට විඥානයක් නැත්තම් කොහොමද අනිත්‍යයට විඥානයක් කියන්නේ? මම එක උදාහරණයක් කියන්නම්. මේ කෝප් එකේ මම ඉන්නකොට මම මතක් වෙන හින්දා කියන්නේ මේ මම තීරණයක් යෝජනාවක් ගන්න උත්සාහ කළා මේ කොළ අතහැරලා දාන්න කියලා. ඒ කියන්නේ කොළ මිටි ගණන් ගේනෝනේ විගණ කාර්යපත් දෙපාර්තමේන්තුවේ කොළ ගේන මුදල් අමාත්‍යාංශයේ කොළ ගේන මේක මේසු උඩ තිබ්බම බලන්නෙම නැහැ. අපි යෝජනා කරන උත්සාහ කරා මේ කොළ අතහැරලා ටැබ් එකට ගමු. ටැබ්ලට් එකට ගමු. ඒ කියන්නේ පෑන් මේක ලැප්ටොප් එකට ඔක්කොම ඉන්ටර්නෙට් එකට එවන්න. සිස්ටම් එකෙන් එවන්න බලලා ඒ වෙලේ හදාගමු. මට අමාත්‍යාංශ ලේකම්තුමෙක් චිට්ටයක් ඒව වැඩමුළුවක කියලා. සර් ඕක කෙරෙන්නේ නැහැ කියලා. මම වෙයි කියලා. අපේ හුඟක් ලොක්කන්ට ඕක බෑ කියලා. ඒ කියන්නේ එතකොට ඒගොල්ලෝ කැමති නැහැ නේද? මෙතන තියෙන අර අපි මැනේජ්මන්ට් වල ඉගෙන ගත්ත රෙසිස්ටන්ට් ටු චේන්ජ් කියන එක. يعني වෙනස් වෙන්න අකමැත්ත. තේරුණාද? දැන් සමහරව අපි වෙනස් වෙලා නැහැ කියලා අපිට චෝදනා කරනවා. ඒගොල්ලෝ වෙනස් වෙලා නැති හින්දා. දැන් අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවොත් ඕගොල්ලෝ පෞද්ගලික අංශයත් එක්ක වැඩ කරනවද? අපි වැඩ කරනවා. ඕගොල්ලෝ ආණ්ඩුවට ඔක්කොම පවර ගන්නවද? අනේ නෑ. ආණ්ඩුවක් තියෙන්න ඕන ව්‍යාපාර පවර ගන්න නෙමෙයිනේ. ආණ්ඩුවක් තියෙන්න ඕන ප්‍රතිපත්ති හදන්න. ව්‍යාපාර කරන්න ඕන. ආණ්ඩු ව්‍යාපාර කරන්න හොඳ නෑ ඇත්තටම. දැන් අපේ රටට මේ හෙන ගැහිලා තියෙන්නේ ආණ්ඩු ව්‍යාපාර කරලා තියෙන හින්දා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් අපි ඒවා කතා කරමු. විසඳුම් අවශ්‍යයි ප්‍රායෝගික වැඩපිළිවෙල අවශ්‍යයි ඒවා හරහා විසඳුම් නිර්මාණය කරගන්න වෙන්නේ ඒ අතරේ අපි අදත් අන්ලිමිටඩ් සංවාදයට මේ මතුවෙලා තියෙන කාරණා අපි යොමු කළේ අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අපේ ආරාධනාවට වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි බොහොම ස්තුතියි එමනම් අපි යලිත් දිනක හමු වන බලාපොරොත්තු ඇති වද්දට සමුගන්නවා ප්‍රාර්ථනාවේ සැමට සුබ රාත්‍රියක් ආයුබෝවන් Net FM Unlimited.